අපි කතා කරන්නේ 2000 පළවෙනි ප්‍රශ්නේ මූලද්‍රව්‍යයක තියෙන රසායනික ගුණ සමානුපාතික නම් පිට කරන හෝ ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන ගානට එතකොට මම පළවෙනි එක කිව්වා මේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වින්‍යාසය NS1 හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් රුබිඩියම් සීසියම් ෆ්‍රැන්සියම් කියනවා ගත්තොත් මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද ළමයි? මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකක් ඉන්නවා. ඒ නිසා මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන පිට කරලා මොන වින්‍යාසය ලබා ගන්න ස්ථායි නිෂ්ක්‍රීය වින්‍යාසය ලබා ගන්න. අහගන්න. එහෙනම් මේගොල්ලෝ පළවෙනි කාණ්ඩයට දානගේ පදනම තමයි අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකක් ඉන්නවා. ඒක හැමෝම පිට කරන නිසා මේගොල්ලෝගේ මොන ලක්ෂණ සමානද? ළමයි මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකක් ඉන්නවා. ඒ නිසා මේගොල්ලෝගේ මොන ලක්ෂණ සමානද? මේ හැමෝගෙම රසායනික ලක්ෂණ සමාන වෙන්න ඕනේ. තේරෙනවද කියන එක? මූලද්‍රව්‍යක රසායනික ගුණ රඳා පවතින්නේ පිට කරන හෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත. මූලද්‍රව්‍යක රසායනික ගුණ රඳා පවතින මොනවාමද? පිට කරන හෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත. ඒතර පළවෙනි කාණ්ඩේ ඉන්න හැමෝගෙම අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? එකක් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් ඒ ඉලෙක්ට්‍රෝන අයින් කරලා කීවෙනි කාණ්ඩේද 18 වෙනි කාණ්ඩේ ස්ථායි නිෂ්ක්‍රීය වින්‍යාසය ලබා ගන්න පුළුවන්. පැහැදිලිද නැද්ද? yes. හරි. එහෙනම් අපි දන්නවා දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය මොනවද? ළමයි දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පාඩ කෙටි ක්‍රම කියලා දීලා තියෙන මතක තියාගන්න කොහොමද? දෙවෙනි කාණ්ඩේ වින්‍යාසය NS2 කවුද මූලද්‍රව්‍ය? බෙම් කාසර් බේර්. බෙම් කාසර් බේර්. එතන මේ බෙම් කාසර් බේර් කියන්නේ දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය මොනවා වෙන්න ඕනද? මොනවා සමානද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. ඒ නිසා ඒගොල්ලෝ අපි ඔක්කොම කීවෙනි කාණ්ඩේ දානවා? දෙවෙනි කාණ්ඩේ දානවා. මේ ඉන්නේ දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. මේගොල්ලෝගේ රසායනික ගුණ දල වශයෙන් මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. පැහැදිලිද කියලා? මේ මම කතා කරේ පිට කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නිසා පළවෙනි කාණ්ඩේ සහ දෙවෙනි කාණ්ඩේ ඉන්න මූලද්‍රව්‍ය වල ලක්ෂණ දල වශයෙන් සමාන වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඒවා අපි දන්නවා 17 වෙනි කාණ්ඩේ වින්‍යාසය NS2NP5. NS2NP5 කවුද මූලද්‍රව්‍ය? ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්, ඇසටයින්. කවුද? ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්, ඇසටයින්. ඒගොල්ලෝ ඉන්නේ ආවර්තිතාවගේ 17 වෙනි කාණ්ඩේ. ඉලෙක්ට්‍රෝන කීයක් අරගෙන ඒගොල්ලෝ අෂ්ටකය සම්පූර්ණ කරගන්නවා? ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන කීයක් අරන් අෂ්ටකය සම්පූර්ණ කරගන්නවද? ළමයි කියන්නේ. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන කීයක් අරන් අෂ්ටකය සම්පූර්ණ කරගන්නවද? 17 වෙනි කාණ්ඩයේ අය ඔක්කොම ෆ්ලෝරින් ගන්න ඉලෙක්ට්‍රෝන එකක් ගත්තාම ඉලෙක්ට්‍රෝන 8ක් වෙනවා. මොකද මේගොල්ලෝ ඉන්නේ 17 වෙනි කාණ්ඩේ අවසාන ශක්තිය මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන එකක් ගත්තාම අෂ්ටකය මොනවාද වෙන්නේ? සම්පූර්ණ වෙනවා. කාගේද? මේ 17 වෙනි කාණ්ඩයේ අය. තව 16 වෙනි කාණ්ඩේ ගත්තොත් කියන්නේ කවුද ඉන්න මූලද්‍රව්‍ය? ඔස්සෙටෙපෝ. ඒතර මේගොල්ලෝගේ වින්‍යාසය NS2NP4. මේ කියන ගම මේවා දාගන්න හොඳේ. ඒතර ඒගොල්ලෝ අෂ්ටක සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන කීයක් ගන්නවද? ඒගොල්ලෝ අෂ්ටක සම්පූර්ණ කරන්නේ ඉලෙක්ට්‍රෝන කීයක් ගන්නවද? තමයි ඒගොල්ලෝ අෂ්ටක සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන කීයක් ගන්නවද? ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. අෂ්ටක සම්පූර්ණ කරන ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන එහෙනම් ඔයාලට තේරෙනවා ඇති 16 වෙනි කාණ්ඩේ ඔක්සිජන්, සල්ෆර්, සිලිනියම්, ටෙලූරියම්, පොලෝනියම් කියන මූලද්‍රව්‍ය දාන්න හේතුව තමයි මේ හැමෝටම ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න පුළුවන් නිසාද? ඒ හැමෝටම ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න පුළුවන් නිසා. 17 වෙනි කාණ්ඩේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්, ඇසිටින් කියන මූලද්‍රව්‍ය ගන්න හේතුව තමයි ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන අෂ්ටක සම්පූර්ණ වෙන නිසා. පළවෙනි කාණ්ඩේ හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබිඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම් දාන්න හේතුව තමයි ඒගොල්ලන්ට ඉලෙක්ට්‍රෝනක් පිට කරලා 18 වෙනි කාණ්ඩේ වින්‍යාසය ලබා ගන්න පුළුවන් නිසා. දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යවල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. ඒ දෙක පිට කරලා 18 වෙනි කාණ්ඩේ වින්‍යාසය ලබා ගන්න පුළුවන් නිසා අපි ඒගොල්ලෝ දානවා කීවෙනි කාණ්ඩේට? දෙවෙනි කාණ්ඩයට දානවා. පැහැදිලි? හරි. ඊට පස්සේ එහෙනම් මේකේ පළවෙනි එක තමයි එකම කාණ්ඩේ මූලද්‍රව්‍ය. ඔන්න බේසික් එක එනවා. අර කියපු එකෙන් මොකද්ද? එකම කාණ්ඩේ මූලද්‍රව්‍යවල තරුවක් දාලා ලියා ගන්න මොකද්ද? එකම කාණ්ඩේ මූලද්‍රව්‍යවල ලක්ෂණ රසායනික ලක්ෂණ ආසන්න වශයෙන් සමාන එකම කාණ්ඩේ මූලද්‍රව්‍ය රසායනික ගුණ ආසන්න වශයෙන් මොනවද වෙන්නේ? සමාන වෙනවා. එකම කාණ්ඩේ මූලද්‍රව්‍ය රසායනික ගුණ ආසන්න වශයෙන් මොනවද වෙන්නේ? සමාන වෙනවා. ඔය සිංක් අයිති වෙන්නේ ආවර්තිතාව වගුවේ 12 වෙනි කාණ්ඩය.
සිංක් අයිතන කීවෙනි කාණ්ඩද 12 වෙනි කාණ්ඩයට සිංක් කැඩ්මියම් රසදිය 12 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තුනක් පහළට ඉන්නවා බලන්න 4 වෙනි ආවර්තයේ ඉන්නවා සිංක් ඉන්නවා 5 වෙනි ආවර්තයේ ඉන්නවා කැඩ්මියම් ඉන්නවා ඊළඟ ආවර්තයේ ඉන්නවා රසදිය ඉන්නවා ඒ නිසා අහගන්න සිංක් වල රසායනික වඩාත් සමාන රසායනික ගුණ තියෙනවද ඉන්න මොන කාණ්ඩයේද සිංක් ඉන්න කාණ්ඩයේ ඉන්න බලන් කියන ආවර්තතාව වගේ කීවෙනි කාණ්ඩයේද 12 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි සිංක් කැඩ්මියම් Mg මේක මතක තියාගන්න හේතුව තමයි කාම්බර උෂ්ණත්වය ඉන්න එකම එක ලෝහමය ද්‍රව්‍ය තමයි රසදිය එයා ඉන්නේ කීවෙනි කාණ්ඩයේද ආවර්තතාවකේ 12 වෙනි කාණ්ඩයේ 4 5 6 කීවෙනි ආවර්තයේද 6 වෙනි ආවර්තය එහෙනම් ඒකේ ෆන්ඩමෙන්ටල් එක තමයි එකම කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගුණ මොන වෙනවද ආසන්න වශයෙන් සමානයි එකම කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගුණ ආසන්න වශයෙන් සමානයි සිංක් කැඩ්මියම් රසදිය කියන තුනේ ලක්ෂණ දල වශයෙන් මොනවා වෙනවද සමානයි නිසා පළවෙනි එක උත්තරයේ විදිහට කැඩ්මියම් අපි පිළිගන්නවා කැඩ්මියම් පිළිගන්නවා පැහැදිලිද ඒක ළමයි මේ විවරණය තේරෙනවා ප්‍රශ්නෙට උත්තරේ ගන්න විදිහ මොකද්ද පළවෙනි කී පොයින්ට් එක රසායනික ගුණ සමානුපාතික වෙනවා පිට කරන හෝ ලබා ගන්නා මොන සංඛ්‍යාවටද ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. එතකොට අපි පළවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය දැකපුවාම ඒගොල්ලෝගේ තියෙන අවසාන ශක්ති මට්ටමේ තියෙන පළවෙනි කාණ්ඩේ නම් ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරනවා. දෙවෙනි කාණ්ඩේ නම් ඉලෙක්ට්‍රෝන කීයක් අයින් කරනවද? ළමයි කියන්නේ. දෙවෙනි කාණ්ඩේ නම් ඉලෙක්ට්‍රෝන කීයක් අයින් කරනවද? පළවෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන කීයක් අයින් කරනවද? දෙකක් අයින් කරලා ඒගොල්ලෝගේ ලක්ෂණය අපිට කියනවා සමානයි කියලා. දෙවෙනි කාණ්ඩයගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන කීයක් සමානද? ඉලෙක්ට්‍රෝන දෙකක් සමාන වෙලා තියෙන්නේ. නැත්නම් හැමෝම ඉලෙක්ට්‍රෝන දෙක ගන්න පිට කරනවා. ඒ නිසා ඒගොල්ලොන්ගෙත් මොනවා සමානද? රසායනික ලක්ෂණ සමාන වෙන්න ඕන එකම කාණ්ඩේ ඉන්න එක. දැන් අපි දන්නවා මේ 16 වෙනි කාණ්ඩය ගත්තාම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන දෙකක් කරගෙන උන අෂ්ටක සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි ගත්ත 17 වෙනි කාණ්ඩේ 17 වෙනි කාණ්ඩයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන එකක් කරන් මොනවා කරගන්න අෂ්ටකය සම්පූර්ණ කරගන්නවා. ඒ නිසා අපි කියනවා රසායනික ලක්ෂණ සමානුපාතික වෙන්නේ පිට කරන හෝ ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. මොකද පිට කරන හෝ ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. පිට කරන හෝ ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට තමයි රසායනික ගුණ සමානුපාතික වෙන්නේ. තේරෙනවද? yes. එහෙනම් අපිට කියන්න පුළුවන් සිංක් ඉන්න කාණ්ඩය තමයි කැඩ්මියම් ඉන්නේ. කැඩ්මියම් ඉන්න එකේම තමයි රසදිය ඉන්නේ. මේ තුන් දෙනාම එකම කාණ්ඩයේ ඉන්න නිසා මොන ලක්ෂණ සමාන වෙන්න ඕන? රසායනික ලක්ෂණ සමානයි කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් ඒ තර්කයට අනුව මූලද්‍රව්‍ය රසායනික ගුණ රඳා පවතින මොනවා මතද? ඒගොල්ලෝ පිට කරන හෝ ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට එකම කාණ්ඩයේ ඉන්න අය පිට කරන ඉලෙක්ට්‍රෝන ගාන ඒ වගේම එකම කාණ්ඩයේ ඉන්න අය ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. මම උදාහරණ දෙකක් ගත්තා. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන එකක් පිට කරනවා. ඒ නිසා හයිඩ්‍රජන් ගේ ගත්තත්, ලිතියම් ගේ ගත්තත්, සෝඩියම් ගේ ගත්තත්, පොටෑසියම් ගේ ගත්තත්, රුබීඩියම් ගේ ගත්තත්, ෆ්‍රැන්සියම් ගේ ගත්තත් රසායනික ලක්ෂණ මොනවා වෙන්න ඕන? දල වශයෙන් සමාන වෙන්න ඕන. නමුත් හයිඩ්‍රජන් ගේ ලක්ෂණ ටිකක් වෙනස් කියලා අපි කතා කරනවා. දෙවෙනි කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය බෙම් කාසර බේර කියලා අපි මතක තියාගන්න. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් කියන මේ මූලද්‍රව්‍යවලට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන්න පුළුවන් නිසා අපි කියන ඒගොල්ලෝගේ රසායනික ගුණ සමානයි කියලා. 17 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන එකක් ගන්නවා හැමෝම අෂ්ටක සම්පූර්ණ කරගන්න. නිසා ඒගොල්ලෝගේ කාණ්ඩයේ ලක්ෂණ ආසන්න වශයෙන් සමාන වෙන්න ඕන. 16 වෙනි කාණ්ඩයේ ඉන්න ඔස්සෙටපෝ, ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ටෙලූරියම්, පොලෝනියම් කියන අය මේගොල්ලෝගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් අෂ්ටක සම්පූර්ණ කරගන්න පුළුවන් නිසා අපි මේගොල්ලෝ එකම කාණ්ඩයට දාලා තියෙන්නේ සමාන රසායනික ලක්ෂණ තියෙන නිසා. නිසා පළවෙනි එකට තර්කය තමයි එකම කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය රසායනික ගුණ සමානයි කියන එක. එහෙම ගත්තාම අපිට එක උත්තරයක් ගන්න පුළුවන්. සිංක්, කැඩ්මියම්, රසදිය කියන වගේ රසායනික ලක්ෂණ දල වශයෙන් සමාන වෙන්න ඕන නිසා ඒ තර්කයට අනුව උත්තර අපි ගන්න කවද? කැඩ්මියම් අපිට ගන්න පුළුවන්. හරි. අපි යන් දෙවෙනි තර්කයට. දෙවෙනි ලොජිකල් පොයින්ට් එකට යන් මේකට උත්තරේ ගන්න දෙවෙනි ලොජිකල් පොයින්ට් එක. හරි. බලන්න අපි ලියන එකට ආපහු යමු. දෙවෙනි බේසික් එක තමයි සෙකන්ඩ් බේසික් එක. හරි. දෙවෙනි බේසික් එක තමයි සෙකන්ඩ් ෆන්ඩමෙන්ටල් එක. දෙවෙනි එක තමයි උභයගුණී මූලද්‍රව්‍ය. උභයගුණී මූලද්‍රව්‍ය. මම ඔයාලට කියලා දෙලා දෙනවා මතක ඇති. උභය කියන්නේ දෙකක් කියන්නේ. උභය කියන්නේ දෙකක් කියන්නේ. ඔයාලට මතක ඇති. අපි කියන උභයජීවී සතුන්. ගෙම්බා කියන්නේ අපි කියන උභයජීවී සතෙක් කියලා. හේතුව ගෙම්බට දියෙත් ඉන්න පුළුවන්, ගොඩබිමත් ඉන්න පුළුවන්. දෙක කියන වචනට සිංහලෙන් කියන සමාන පදයක් තමයි උභය කියන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මූලද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා. ලෝහයි අලෝහ. කොහොමද අපි ලෝහ අලෝහ අඳුරගන්නේ? ලෝහ නම් ඔයාලා දන්නවා දිලිසෙනවා. ඒ වගේම බිමට නාම රව් පිළිරව් දෙන හඬක් ලබා දෙනවා. හරි. ඊට පස්සේ අලෝහ නම් මොනවද? ගොඩක් වෙලාවට දිලිසෙන්නේ නැහැ.
ඒ වගේම ලෝහ ප්‍රතික්‍රියා කරන්නේ අම්ලත් එක්ක අලෝහ ප්‍රතික්‍රියා කරන්නේ මොනවත් එක්කද භස්මත් එක්ක. හරි. ඒතර සාමාන්‍යයෙන් අපිට පුළුවන් කියන්න ලෝහ අලෝහ වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් කුසියේ තියෙන ඇලුමිනියම් භාජනයක් ලෝහද අලෝහද කියලා ඔන්න ටෙස්ට් කරලා බලන්න. කියලා බිමට අතහැරලා බලන්න. රව පිළිරව දෙන හඬක් එනවා. හරි. එහෙනම් ලෝහ කියලා කියන්නේ දිලිසෙනවා. ඔයාලා දන්නවා කනේ කන කරාභරණ තරත්තරන් බඩුව පාවිච්චි කරන්නේ ඇයි? ඒගොල්ලෝ මොනවා නිසාද? දිලිසෙන නිසා. දිලිසෙන ෂයින් එකක් තියෙනවා. සිල්වර් වගේ පාවිච්චි කරන්නේ දිලිසෙන නිසා. ඒ වගේම ලෝහ සන්නායක ලක්ෂණත් පේනවා. හැදෙන්නේ ප්‍රධාන ලක්ෂණය තමයි ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ලෝහ කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අලෝහ මොනවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඉදිරිපත් වෙනවද? භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඉදිරිපත් වෙනවා. මේ උභයගුණී ඒවා ගුණ දෙකක් තියෙනවා. ගුණ දෙකක් තියෙනවා. මොනවාද ගුණ වර්ග දෙක? ලෝහ ගුණයි අලෝහ ගුණයි. මොනවද තියෙන්නේ? ලෝහ ගුණයි අලෝහ ගුණයි. මොනවද ගුණ වර්ග දෙක? ලෝහ ගුණ. මෙටලික් ප්‍රොපර්ටිස් තියෙනවා, නන් මෙටලික් ප්‍රොපර්ටිස් තියෙනවා. වර්ග දෙකම තියෙනවා. ඒ නිසා සමහර තැන්වල මේ අයන්න ස්වරා දේශය කරලා ගත්තාම අපි කියනවා මොනවා කියලාද? ලෝහා ලෝහ. සමහර තැන්වල ලෝහා ලෝහ කියන වචනේත් පාවිච්චි වෙනවා උභයගුණී මූලද්‍රව්‍ය. සාමාන්‍යයෙන් අපිට රසායන විද්‍යාව හොඳට ජීර්ණ වුණාට පස්සේ අපිට තේරෙනවා උභයගුණී මූලද්‍රව්‍ය ගොඩක් නැහැ. කවුද ඉන්නේ? ප්‍රධාන උභයගුණී මූලද්‍රව්‍ය පහක් ඉන්න කවුද? මතක් කරගන්න. බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, ලෙඩ්, සිංක්. බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, ලෙඩ්, සිංක්. මේ මූලද්‍රව්‍ය උභයගුණී. එයාලගේ ඔක්සයිඩ් උභයගුණී. ඒගොල්ලෝගේ හයිඩ්‍රොක්සයිඩ් කියන තුනම මොනවද? උභයගුණී. කවුද? බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, ලෙඩ්, සිංක්. මේ නෝට් එක දාගන්න ඕනේ. බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, ලෙඩ්, සිංක් කියන මූලද්‍රව්‍ය පහම උභයගුණී. මූලද්‍රව්‍ය උභයගුණී මේගොල්ලෝගේ. ඒ වගේම ඔක්සයිඩ් උභයගුණී. ඒ වගේම හයිඩ්‍රොක්සයිඩ් මොන ගුණයේද? උභයගුණී. කවුද? බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, ලෙඩ්, සිංක් කියන එකේ. කවුද මූලද්‍රව්‍ය ටික? බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, ලෙඩ්, සිංක් කියන මූලද්‍රව්‍ය වල තියෙන මොන ලක්ෂණද? ගුණ වර්ග දෙකක් තියෙනවා. ලෝහක ගුණක් තියෙනවා, අලෝහ ගුණක් තියෙනවා. මොනවාද? ලෝහක ගුණක් තියෙනවා, අලෝහ ගුණක් තියෙනවා. ලෝහ නම් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා, අලෝහ නම් භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේ ලෝහ අලෝහ නැත්නම් උභයගුණී ඒවා අම්ල භස්ම දෙකත් එක්කම ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා අපිට දෙවනි බේසික් එක උත්තරේ ගන්න පුළුවන් දෙවනි බේසික් එක තමයි උභයගුණී මූලද්‍රව්‍ය කියන එක. ඒතර උතන දීලා තියෙන්නේ මම හිතන්නේ සිංක් මූලද්‍රව්‍ය. ඒ ප්‍රශ්න දීලා තිබුණේ බලන්න ප්‍රශ්න බලන්න ඇති. ඒක දීලා තිබුණේ ඔව් සිංක් වලට සමාන රසායනික ගුණ තියෙන එක. ඒතකොට සිංක් කියන්නේ පුතේ ලෝහ ලක්ෂණත් පෙන්වන අලෝහ ලක්ෂණත් පෙන්වන අපි කියන මොන මූලද්‍රව්‍ය උභයගුණී මූලද්‍රව්‍ය. සිංක් කියන්නේ ලෝහක ලක්ෂණත් පෙන්වනවා අලෝහ ලක්ෂණත් පෙන්වන නිසා අපි කියනවා උභයගුණී මූලද්‍රව්‍ය කියලා. සිංක් විතරක් නෙවෙයි බෙරිලියමුයි ඇලුමිනියමුයි ටිනුයි ලෙඩුයි සිංක් කියන ඔක්කොම උභයගුණී. ඔතන ඉන්න බෙරිලියම් සිංක්ට උභයගුණී ලක්ෂණ තියෙන නිසා අපි උත්තර පහේ බලනවා උභයගුණී කෙනෙක් කවුරු හරි ඉන්නවද නැද්ද කියලා. උභයගුණී කෙනෙක් ඔව් ඉන්නවා. කවුද උභයගුණී මූලද්‍රව්‍ය? කවුද පුතේ උභයගුණී මූලද්‍රව්‍ය? සිංක් වලට සිංකුත් උභයගුණී. තව කවුද ඉන්නේ උභයගුණී මූලද්‍රව්‍ය? ආලමයි පළවෙනි උත්තරේ ඉන්න උභයගුණී මූලද්‍රව්‍ය කවුද වෙන අය? ලෙඩ්. ඒ නිසා ඒකට 2000 මහාචාර්යවරු 2000 පේපර් එක ඩිස්කස් කරමු නැත්නම් පේපර් එකේ ආන්සර්ස් හදපු පරීක්ෂකවරු උත්තර දෙකක් ලබා ගන්නවා. එකක් තමයි එකම කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය වල රසායනික ගුණ සමානයි කියන ෆන්ඩමෙන්ටල් එක අරගෙන ගන්නවා. කවද? කැඩ්මියම් ගන්නවා. අනිත් එක තමයි දෙවෙනි ෆන්ඩමෙන්ටල් එක ගන්නවා මොකද්ද? උභයගුණී මූලද්‍රව්‍ය තියෙනවා. ලෝහ සහ අලෝහ ලක්ෂණ කියන දෙකම කියන ලක්ෂණ නිසා කවවත් ගන්නවද? ලෙඩ්වත් ගන්න නිසා 2000 ප්‍රශ්නෙට උත්තර දෙකක් තියෙනවා අපිට විවරණයක් දෙන්න ඉවර. ළමයි මේ ප්‍රශ්න හොඳට තේරෙනවද ඔයාලට? පළවෙනි ප්‍රශ්නේ තේරෙනවද? ඉක්මනට කියන්න. ෆස්ට් ක්වෙස්චන් එක පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ගන්න විදිහ පැහැදිලිද ඔයාලට? yes. ෆන්ඩමෙන්ටල්ස් දෙකම ගන්න පුළුවන් වෙනවා හොඳේ. හරි. අපි යන් ක්වෙස්චන් නම්බර් 2 වලට හැමෝම ආන්සර්ස් දෙන්න chat එක මම ඔන් කරලා දෙන්න හැබැයි ඔයාලා යාළුවෝ chat කරන්න එපා. අපි පාඩමෙම පැය දෙකයි කරන්නේ. වෙඩි වගේ කරමු. දෙවෙනි එක තමයි ආවර්තිතා වගුවේ D ගුණයක් මූලද්‍රව්‍ය. හරි. මම මේකේ ෆන්ඩමෙන්ටල් එක මුලින් ඉඳන් හිටපු නැති කෙනෙකුට තේරෙන්නම කියලා දෙන්නම්. අපි යන්නේ ක්වෙස්චන් නම්බර් 2 වලට. ප්‍රශ්න අංක 2. ක්වෙස්චන් නම්බර් 2 වලට අපි කතා කරනවා මාතෘකාවක් මෙන්න මෙහෙම. බලන්න මේ ෆන්ඩමෙන්ටල්ස් ඔක්කොම එකටද නැද්ද යන්නේ කියලා. පළවෙනි එක කතා කරනවා ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය කියලා.
පරමාණුවක් වටේට ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ කියන එකට අපි කියනවා ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය කියලා කියනවා. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. පරමාණුවක් වටේට ඉලෙක්ට්‍රෝන තියෙන විදිහට අපි කියනවා ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය කියලා. මේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය කියන්න ගියාම ඔයාලා දන්නවා නීති කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්බන්ධ නීති කීයක් තියෙනවද ළමයි? කීයක් තියෙනවද ඉක්මනට කියන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්බන්ධ නීති කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ඉදිරිපත් කරන පරමාණු ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ කියලා කියන නීති කීයක් තියෙනවද ළමයි? ඉක්මනට කියන්න. ළමයි ප්‍රධාන නීති තුනක් තියෙනවා. නමුත් අර අපි කතා කරන මෙන්න මේ ටික. නීති ටික කතා කරමු. අංශිකා කියන උත්තරේ හරියි. ඔයාලා දන්නවා අපි ශක්ති මට්ටම් අංකණය කරන මෙතන න්‍යෂ්ටි කියලා ගන්නවා මම. මෙතන න්‍යෂ්ටිය. මේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. අපි න්‍යෂ්ටිය ළඟ ඉඳන් මේ නියුක්ලියස් කියලා පෙන්නලා දෙන NO. න්‍යෂ්ටිය ළඟ දෙන පළවෙනි ශක්ති මට්ටම. මෙහෙම දෙනවා දෙවෙනි ශක්ති මට්ටම. තුන්වෙනි ශක්ති මට්ටම. හතරවෙනි ශක්ති මට්ටම. ඔන්නෝම පරමාණු ශක්ති මට්ටම් හතරක් නෙවෙයි ගොඩක් තියෙනවා. මේ ශක්ති මට්ටම් පුතේ ඒගොල්ලන්ට පුළුවන් කෑලි වලට වෙන් වෙන්න. මෙහෙම වෙන් වෙලා යන්න පුළුවන්. හරි. මේක හොයාගත්ත සීමන්ස් කියන විද්‍යාඥයා අපි කියනවා සීමන්ස් ආචරණය කියලා. ඒක නිසා ශක්ති මට්ටම් හොයාගත්තේ බෝර් කියන විද්‍යාඥයා. ඒ කියන්නේ මේ තනි ඉර, පළවෙනි ඉර, දෙවෙනි සම්පූර්ණ ඉර, තුන්වෙනි සම්පූර්ණ පරමාණු වටේට ශක්ති මට්ටම් තියෙනවා කියලා හොයාගත්තේ කවුද? නීල්ස් බෝර්. ඒ වගේම පරමාණු ශක්ති මට්ටම් කෑලි වලට කැඩලා යනවා. ඒවට කියන මොනවා කියලාද? උපශක්ති මට්ටම් කියලා කියනවා. කෑලි වලට කැඩුප. ඒතර දැන් මේකේ දෙවෙනි ශක්ති මට්ටම කෑලි දෙකකට කැඩලා යනවා. දෙවෙනි ශක්ති මට්ටම වර්ගීකරන 2s 2p කියලා වර්ගීකරණය කරනවා. කොහොමද 2s 2p. තුන්වෙනි එකට ගියාම ඒකේ තියෙනවා උපශක්ති මට්ටම් තුනක් තියෙනවා. මොනවාද ඒ? 3s 3p 3d 3s 3p 3d. අහගන්න. පරමාණුවක න්‍යෂ්ටියේ ඉඳන් ඉවතට අපි ශක්ති මට්ටම් අංකණය කරනවා. මේ තියෙන පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම හෝ පළවෙනි ප්‍රධාන ක්වන්ටම් මට්ටම කියලත් මේ වචනයක් පාවිච්චි කරනවා මේකට. මේ න්‍යෂ්ටිය ළඟින්ම තියෙන ශක්ති මට්ටම. මේ තියෙන දෙවෙනි ප්‍රධාන ක්වන්ටම් මට්ටම හෝ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. මේ තියෙන තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම හෝ තුන්වෙනි ප්‍රධාන ක්වන්ටම් මට්ටම. මෙතන තියෙන්නේ හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටම හෝ හතරවෙනි ප්‍රධාන ක්වන්ටම් මට්ටම. එතකොට මේකේ දෙවෙනි ශක්ති මට්ටම කොටස් දෙකකට බෙදලා තියෙනවා. අපි කියනවා උපශක්ති මට්ටම් කියලා. ශක්ති මට්ටම කැඩෙනවා උපශක්ති මට්ටම් දෙකකට. දෙවෙනි එකේ නිසා අපි කියනවා 2s කියලා. දෙවෙනි එකේ නිසා අපි කියනවා 2p කියලා කියනවා. තුන්වෙනි කියනවා. තුන්වෙනි එකේ නිසා 3s කියනවා, 3p කියනවා, 3d කියනවා. හතරවෙනි කියනවා 4s, 4p, 4d කියලා අපි කියනවා. හරි අහගන්න. එතකොට පළවෙනි එක තමයි මෙන්න මේ නීතිය. හරි. මේක අහලා තියෙන 2011 MCQ අපිට ගන්න පුළුවන් ශක්ති මට්ටම උපශක්ති මට්ටම කාක්ෂික සහ මුළු ඉලෙක්ට්‍රෝන කියන ශක්ති මට්ටමේ මුළු ඉලෙක්ට්‍රෝන කියලා මෙන්න මේ වගේ ටේබල් එකක් හදා ගන්න පුළුවන්. මොකද ශක්ති මට්ටම උපශක්ති මට්ටම කාක්ෂික සහ මුළු ඉලෙක්ට්‍රෝන කියලා අපිට ටේබල් එකක් හදා ගන්න පුළුවන්. මේක අහලා තියෙන ඉස්සරහම 2011. පත් සම්බන්ධ ශක්ති මට්ටම එන්නම් උපශක්ති මට්ටම් ගන්න එන්න කාක්ෂික සංඛ්‍යාව n වර්ග වලට මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොකට සමානද? 2n වර්ග වලට සමානයි. මොකද ශක්ති මට්ටමේ අංකය එන්නම් උපශක්ති මට්ටම් සංඛ්‍යාව එන්නත් කාක්ෂික සංඛ්‍යාව n වර්ග වලට මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2n වර්ග වලට සමානයි. හරි. අපි බලමු මේකේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන මෙතන පළවෙනි ශක්ති මට්ටම n සමාන 1 දාමු. උපශක්ති මට්ටම් කී තියෙන 1යි. මොනවද තියෙන උපශක්ති මට්ටම? 1s. පළවෙනි එකේ තියෙන්නේ 1s විතරයි. හරි. ඒතර එකේ වර්ගය කියන්නේ එකයි. කාක්ෂික කියන්නේ කාමර එකක් තියෙනවා. 1s කාමර එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ එකයි එක් වරක් දෙක දෙකයි. පළවෙනි ශක්ති මට්ටමේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන ඉන්න පුළුවන් කීයද? ඉලෙක්ට්‍රෝන දෙකයි. මේක උඩරින් ඉලෙක්ට්‍රෝන කීයක් තියාගන්න පුළුවන් දෙකයි. හරි. ඊට පස්සේ ශක්ති මට්ටම දෙක නම් උපශක්ති මට්ටම් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනවාද ඒ? 2s උයි 2p. මොනවාද? 2s උයි 2p. හරි. ඒතර ඒකේ බලන්න දෙකේ වර්ගය 4ක් යනවා. දෙකේ වර්ගය කීයද? 4යි. දෙකේ වර්ගය 4යි. හතරෙන් එක කොහොමද? 1s වල එකකුයි 1s වල එකකුයි 3p වල තුනකුයි sorry 1s වල එකකුයි 2p වල තුනකුයි ඉන්නවා. 1s වල එකකුයි 2p වල තුනකුයි ඉන්නවා. මෙතන 4 වරක් දෙක දෙවෙනි ශක්ති මට්ටමේ මුළු ඉලෙක්ට්‍රෝන ඉන්න පුළුවන් කීයද? 8යි. හරි. අපි යන් 3ට n සමානයි 3 කියන එකට යන්න. දැන් මට උදව් කරන්න. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම උපශක්ති මට්ටම් 3යි. මොනවාද ඒවා? 3s තියෙනවා
3b තියෙනවා 3d තියෙනවා කාක්ෂික වර්ග තුනේ වර්ගය 9යි කොහොමද 9ක් හැදෙන්නේ 1s හොටෙල් එකේ කාමර එකයි sorry 3s හොටෙල් එකේ කාමර එකයි 3b හොටෙල් එකේ කාමර 3යි 3d හොටෙල් එකේ කාමර 5යි 5යි 3යි 8යි 9යි කාමර 9ක් තියෙනවා මුළු ඉලෙක්ට්‍රෝන එක කාමරයක දෙන්න ගානේ මුළු ඉලෙක්ට්‍රෝන කීයද ඔක්කොම 18යි හරි අන්තිම එක බලන්න හතරවෙනි එකේ උපශක්ති මට්ටම් හතරක් තියෙනවා මොනවාද ඒවා 4s 4b 4d 4 හතරක් තියෙනවා හතරේ ශක්ති මට්ටමේ මෙතන හතර වර්ගයේ 16ක් එනවා කොහොමද 16න් 4s වල 1යි 4s වල 1යි 4b වල 3යි 4d වල 5යි 4f වල 7යි සාමාන්‍ය මේ උපශක්ති මට්ටම් වල තියෙන කාමර සංඛ්‍යාව වැඩි වෙන්නේ ඔත්තේ සංඛ්‍යාව 1s වල 1යි sorry s වල 1යි p වල 3යි d වල 5යි f වල 7යි එතකොට ඔඩි එකතු කරන්නකො 3යි 4යි 4යි 5යි 9යි 9 7යි කියන්නේ 16 එතකොට මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයක් නම් 32ක් වෙනවා ඔන්න ඔහොම අපිට හදා ගන්න පුළුවන් ඔය තමයි පරමාණුක ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්බන්ධ තියෙන මූලික බේසික් එක ශක්ති මට්ටම එන්නම් එයාගේ තියෙන ශක්ති මට්ටම එන්නම් එයාගේ උපශක්ති මට්ටම් සංඛ්‍යාව n ට සමානයි කාක්ෂික සංඛ්‍යාව මොකට සමානද n වර්ග වලට සමානයි හරි මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොකට සමානද 2n වර්ග වලට සමානයි කියලා අපි කියනවා හරි එතකොට දෙවෙනි එක තමයි ඔය නීති ටික නීති ප්‍රධාන නීති කීයක් තියෙනවද ප්‍රධාන නීති තුනක් තියෙනවා මොනවද නීති තුන මම මතක් කරන්න මොනවද හරි අවබෝධ හොන්ස් තව තියෙනවා පවුලි බහිෂ්කාර මතක තියාගන්න නීති කීයක් තියෙනවද ළමයි පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පුරවන නීති කීයක් තියෙනවද ඉක්මනට කියන්න පවුලි අවබෝධ මූල ධර්මය හොන්ස් මූල ධර්මය පවුලි බහිෂ්කාර කියලා ඔක්කොම නීති එහෙම නැත්නම් මූල ධර්ම කීයක් තියෙනවද තුනක් තියෙනවා අවබෝධ වලින් කියන්නේ මොනවාටද අවබෝධ වලින් කියන්නේ මොනවාට ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ මොනවාද උපශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ මොකෙන්ද අවබෝධ වලින් කියන්නේ මොකද්ද උපශක්ති මට්ටම වල ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ හොන්ස් වලින් කියන්නේ මොකද්ද ශක්තියෙන් සමාන කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ මොකෙන්ද හොන්ස් වලින් කියන්නේ ශක්තියෙන් සමාන කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ පවුලි බහිෂ්කාර වලින් කියන්නේ මොකක් ගැනද කාක්ෂිකයක් තුල ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ තියරි දන්නවා කියලා ඉන්න එපා මේවා ආයෙ ලියන්න ඕනේ පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධව තියෙන නීති තුනක් තියෙනවා මොකද්ද අවබෝධ මූල ධර්මය හොන්ස් මූල ධර්මය පවුලි බහිෂ්කාර මූල ධර්මය අවබෝධ වලින් කියන්නේ උපශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ හොන්ස් වලින් කියන්නේ ශක්තියෙන් සමාන කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ පවුලි බහිෂ්කාර වලින් කියන්නේ කාක්ෂිකයක් තුළ ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ නම කියන පද නීති ටික ප්‍රධාන නීති කීයක් තියෙනවද තුනක් තියෙනවා මොනවද නීති තුන අවබෝධ මූල ධර්මය හොන්ස් මූල ධර්මය අනිත් එක පවුලි බහිෂ්කාර නියම නැත්නම් මූල ධර්මය කියන එක. අවබෝධ වලින් කියන්නේ මොනවාද? උපශක්ති මට්ටම වල ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ. හොන්ස් වලින් කියන්නේ ශක්තියෙන් සමාන කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිරීම කොහොමද කියලා. පවුලි බහිෂ්කාර වලින් කියන්නේ කොහොමද? එක කාක්ෂිකයක් ඇතුළේ ඉලෙක්ට්‍රෝන කොහොමද පිරෙන්නේ කියලා. කාක්ෂිකයක් තුල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහොමද කියලා තමයි ඒකෙන් කියන්නේ. හරි. දැන් අපි බලමු අවබෝධ වලට දැන් ඇත්තටම මේ මට සාමාන්‍ය මතක තියාගන්න කැපැසිටි කාඩේ ටෙක්නික් එකක් දාලා ගන්න පුළුවන්. සාමාන්‍ය ටෙක්නොලොජිස් මතක තියෙනවා. පාඩම් කරනවා අමතක වෙනවා. තමයි මොලේ තියෙන සාමාන්‍ය මෙකනිසම් එක. ඔයාලා දිරව දාගත්ත ඒවා සාමාන්‍ය මොනවාද වෙන්නේ? ඒවා මතක තියාගන්න අමාරුයි. හැබැයි තර්කයෙන් ගන්න දේවල් ඔලුව ගන්න කැමතියි. හරි. මේ අවබෝධ එක මතක තියාගන්න මම ඔයාලට ක්‍රමයේ කියලා දීලා ඇති. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක, හයවෙනි එක. හරි. පළවෙනි එකේ තියෙන උපශක්ති මට්ටම තමයි 1s. දෙවෙනි එකේ තියෙන 2s 2p. තුන්වෙනි එකේ තියෙන්නේ 3s 3p 3d. හතරවෙනි එකේ තියෙන මොකද්ද 4s 4p 4d 4f. පස්වෙනි එකේ 5s 5p 5d 5f. 2018 අනිත් එකක් කා ගන්නවා. දැනට 5G සම්බන්ධයෙන් පොඩි අදහසක් දෙන විද්‍යාඥයන් 5G ලංකාවට 5G තාක්ෂණය ආරම්භ කරන එහෙම නෙවෙයි සාමාන්‍ය දැනට විද්‍යාඥයන් පොඩි අයිඩියා එකක් තියෙනවා
5G G ශක්ති මට්ටම් සම්බන්ධව පොඩි අයිඩියා එකක් තියෙනවා. එතකොට 6ත් අපි ලියමු 6s කියලා ලියමු. 6p කියලා ලියමු. 6d කියලා ලියමු. 6f කියලා ලියමු. ඔන්න කීපයක් ලියලා. හරි. දැන් උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ කොහොමද? උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරීම කියලා කිව්වනේ. අවුභාගන විද්‍යාඥයා කියනවා උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහොමද? උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පරිදි. කොහොමද පිරෙන්නේ? උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පරිදි. මොකද කියන්නේ? අවුභාගන කියන්නේ උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහොමද? උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පරිදි. කොහොමද? එතන ලියමු. එතන උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පරිදි. මට එතන ඉඳමදි. ඒතර අවභාවණය කියන්නේ මොකද්ද? උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පරිදි තමයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. හරි. මේ chart එක මම ඇඳගත්තේ ඇයි? මේ chart එක මම ඇඳගත්තේ ඇයි? මේ chart එකෙන් තමයි අපි කියන්නේ උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙල. මොනවාද? උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙල කියන්නේ මම මේ chart එකෙන්. හරි. මේ ඉස්සලම හම්බෙන 1s එක තමයි ශක්තිය අඩු. ඊළඟට කාගේද? 2s. හරි. ඒ ශක්තිය වැඩි වෙන පිළිවෙලත් අපි වෙන තැනක ලියා ගමු. මම මේ පැත්තෙන් ලියන්නේ. අපි යටින් පිළිවෙල ලියා ගමු. යටින් තියෙනවා. බලන්න ශක්තිය අඩුම 1s වල. ඊට වඩා ශක්තිය වැඩි ඊළඟට හම්බෙන එක කාගේද? 2s. ඊළඟ ශක්තිය වැඩි කාගේද? 2p වල. ඊළඟ ශක්තිය වැඩි කාගේද? 3s. ඊළඟ ශක්තිය වැඩි කාගේද? 3p වල. ඊළඟට වැඩි කාගේද? 4s වල. එහෙනම් 4s වල. ඊළඟට වැඩි කාගේද? 3d වල. 3d වල. ඊළඟට 4p වල. ඊට අතර වැඩි කාගේද? 4p. ඊළඟට කාගේද? 5s වල. ඔන්න ත්‍රිවරණ 5s වලදී පිළිවෙල ලස්සන ලියාගෙන බලන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ ශක්තිය වැඩි වෙන පරිදි කොහොමද පිරෙන්නේ කියලා හොයාගන්න. නැත්නම් මතක තියාගන්න ඕනේ නැහැ. උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහොමද? උපශක්ති මට්ටම් වල ශක්තිය ආරෝහණය වෙන පරිදි නැත්නම් වැඩි වෙන පරිදි. හරි. 1s වඩා ශක්තිය වැඩි 2s වල, 2s වඩා වැඩි 2p වල, 2p වලට වැඩි 3s වල, 3p වලට වඩා වැඩි කාලෙක 4s වල, 4s වලට වැඩි 3d වල, ඊට වැඩි 4p වල, ඊට පස්සේ 5s වල ඔන්නෝම කියන්න පුළුවන්. ඔන්නෝකට නමක් කියනවා අපි මොකක් කියලාද? අවුෆ්බාව් මූල ධර්මයේවත් මේකට තව නමක් කියනවා මොකද්ද? ගොඩනැංවීමේ මූල ධර්ම. අවුෆ්බාව් තව නමක් කියනවා මොකද්ද? ගොඩනැංවීම. බිල්ඩින් ප්‍රින්සිපල්. ගොඩනැංවීමේ මූල ධර්ම. අවුෆ්බාව් මොකද්ද? ගොඩනැංවීමේ මූල ධර්මය. ඒකෙන් කියන්නේ මොකද්ද? උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පරිදි තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙල මතක තියාගන්න මෙන්න මේ chart එක හදා ගන්න පුළුවන් ඔයාලට. හරි. ඊට පස්සේ අපි එනවා හුන්ස් නියමයට. මොකද්ද හුන්ස් වලින් කියන්නේ? හුන්ස් වලින් කියන්නේ ශක්තියෙන් සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම කියලා. දැන් ශක්තිය සමානද නැද්ද කියලා අපි කොහොමද හොයාගන්නේ? දැන් ඔයාලා බලන්න ක්ලාස් එකට එනවා නම් එහෙම බොහෝ දුරට ඔයාලගේ සෙට් එක එකයිද නැද්ද? ධර්මපාල සෙට් එක වෙන වෙනවා. විශාකායගේ සෙට් එකක් ඉන්නවනේ ඒගොල්ලෝ වෙන වෙනවා. පිළිනවනේ එහෙම නෑ මම කියන්නේ. සාමාන්‍යයෙන් වෙන්නේ එකම සෙට් එක තමයි එකට ඉන්නේ. ඒ කියන්නේ අපි කියන එක අත්වහන එක කුරුල්ලෝ කියන. දැන් අපි හිතන්නකෝ වැඩ කරන ළමයි සෙට් එකක් ඉන්නවා කියලා. ඒ වැඩ කරන ළමයි සෙට් එක එකට ඉන්නේ සාමාන්‍යයෙන්. ක්ලාස් එකේ. මනමාලන සෙට් එක වෙනම ඉන්නේ. ඒක වෙනම සෙට් එකක්. නේද? සාමාන්‍ය පන්තියේ පාතාලේ වගේ ඉන්නවනම් ඒ සෙට් එක වෙනම ඉන්නේ. පාතාල ලක්ෂණ තියෙනවා. ගේමර්ස්ලා වෙනම ඉන්නේ. ගේම් ගහන සෙට් එක වෙනම ඉන්නේ. ඒතර ඔයාලා දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපි කියන ගතියට ගතිය ආකර්ෂණය වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් සමාන ලක්ෂණ තියෙන ඒවා දැනට තමයි සමාන අය ඇදිලා යන්නේ. පැහැදිලිද කියලා? ඒ කියන්නේ යාළුවෝ ඉන්නවා බොහෝ දුරට ගති ලක්ෂණ සමාන ඇති. හරි. එතකොට දැන් මේ උපශක්ති මට්ටම අපි කතා කරන හුන්ස් තියෙනවා. හුන්ස් ගැන. හරි. හුන්ස් ගැන. ඒතර අපි දන්න ශක්ති මට්ටම් තියෙන S තියෙනවා. S තියෙනවා. ඊළඟ P තියෙනවා. ඊළඟට D තියෙනවා. S තියෙනවා, P තියෙනවා, D තියෙනවා. D වල 1 2 3 4 5. එතකොට මේ ඔයාලට තේරෙන්නේ නැති මම F එක අඳින්න යන්නේ නැහැ. ශක්තියෙන් සමානයි එකට ඉන්නේ. දැන් මෙතන බලන්න
1s වල එක කාමරයයි තියෙන්නේ. ඒතර ශක්තිය සමාන දෙන්නෙක් නෑනේ. එක්කෙනා ඉන්නේ. හැබැයි p වලට ගියාම ශක්තිය සමාන කී දෙනෙක් ඉන්නවද? ශක්තිය සමාන කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාගේ මොනවා සමානද? ශක්ති සමානයි. මෙතන 1 2 3 4 5 කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනාගේ මොනවා සමානද? ශක්ති සමානයි. එහෙනම් මේ p වල ඉන්න මේ 3 දෙනාගේ මොනවා සමානද? ශක්ති සමානයි. d වල ඉන්න 1 2 3 4 5 මේගොල්ලෝගේ ශක්ති දල වශයෙන් මොනවා වෙනවද? සමානයි කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද නැද්ද? හරි. එතකොට අපිට කියන්න පුළුවන් සමාන ශක්ති තියන අය මෙන්න මේගොල්ලෝ. ඒතර 1s දාන්න බෑ. ඔයාලගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් විභාගයට ගෙසින් ගාලා ලියා ගන්න පුළුවන් මොකද්ද? හුන්ස් නියමයේ වළංගු වන්නේ නැති උපශක්ති මට්ටම් වර්ගය මොනවද පුතේ? හුන්ස් නියමයේ වළංගු වෙන්නේ නැති උපශක්ති මට්ටම් වර්ගය කවුද? S ද P ද D ද F ද G ද? හුන්ස් නියමයේ වළංගු නොවන උපශක්ති මට්ටම් වර්ගය S ද P ද D ද F ද G ද? අලමයි හුන්ස් නියමය වළංගු නොවන උපශක්ති මට්ටම් වර්ගය මොනවාද? S ද P ද D ද F ද G ද? අලමයි හුන්ස් නියමය වළංගු වෙන්නේ නැති උපශක්ති මට්ටම් වර්ගය S ද P ද D ද F ද G ද? S ඉතාමත් හොඳින් තේරුම් ගන්න. හොඳයි. උත්තර කීපයක් හම්බ වෙනවා. මොකද්ද? අපිට දාන්න පුළුවන් හුන්ස් වලට ශක්තියෙන් සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම ගැන. මොනවාද ශක්තියෙන් සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධයෙන් දාන්නේ. ක්‍රේසල තනි එක්කෙනෙක් ඉන්නේ යාගේ ශක්තිය සමාන නැහැ. ඒ නිසා හුන්ස් නියමෙන්නේ මොනවටද? අපි කියනවා ශක්තියෙන් සමාන කාක්ෂික. කල්ලොත් ලිව්වම මොනවටද මේක ලියන්නේ? ශක්තියෙන් සමාන කාක්ෂික. ශක්තියෙන් සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ. උතර මේක ගන්න බෑ S වලට P වලට D වලට ගන්න පුළුවන්. හරි. එතකොට මේ හුන්ස් නියමෙන් කියන්නේ හුන්ස් වලින් කියන්නේ මොකද්ද? ශක්තියෙන් සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන එක බැගින් පිරෙන. හරි. මේව කියමු. දැන් පිරෙන විදිහනේ කියන්නේ ඉලෙක්ට්‍රෝන ශක්තියෙන් සමාන කාක්ෂික ඉලෙක්ට්‍රෝන පිරෙන කොහොමද පිරෙන්නේ? ඉලෙක්ට්‍රෝන එක බැගින් එක පැත්තකට පිරෙනවා. කොහොමද පිරෙන්නේ? ඉලෙක්ට්‍රෝන එක බැගින් එක පැත්තකට පිරෙනවා. දැන් හිතන්න මෙයාගෙන P වල තියෙන පුළුවන් වින්‍යාස මම මේ පැත්තට කියන්න. P1 P1 P2 P3 P4 P5 P6 කියලා දෙන්න පුළුවන්. P1 කියන්නේ P වල ඉලෙක්ට්‍රෝන එකක්. මේ කියන්නේ මෙහෙම. ඔයාලට කැමති පැත්තට ඉලෙක්ට්‍රෝන අදින්න හැබැයි අහගන්න අපි සාමාන්‍යයෙන් පෙරන භාග E හිසකින් ඉලෙක්ට්‍රෝන එකක් වෙනවා. ඕගනික් වලටත් ඕන මේක. සම්පූර්ණ හිසකින් ඉලෙක්ට්‍රෝන දෙකක් වෙනවා. සම්පූර්ණ හිසකින් ඉලෙක්ට්‍රෝන දෙකක්. දැන් මෙතන මම දැම්මේ half arrow head එකක්. half arrow head එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. හරි ඔන්න P1 පිරුණා. ඊළඟ ඉලෙක්ට්‍රෝන අනිවාර්යයෙන්ම හුන්ස් නියමයට ඒ පැත්තට පිරෙන්න ඕන. ඒ පැත්තට පිරෙන්න ඕන. හරි. ඔය ඒ පැත්තට පිරෙන වචනයක් කියනවා. ඔන්න තුන්වෙනි එක පිරෙන්නේ ඒ පැත්තටම. මෙන්න මේක ඔයාලට ආකාරපුවම පේන ඇති මොන රේඛාවකද මේක? මේ ආකාරපුවම පේනවා ඇති මොන රේඛාවකද මේක? මොන රේඛාවක සමාන්තර රේඛාවක. මොන රේඛාවක සමාන්තර රේඛාවක. මොදිගාරය. එතකොට මේ පැත්තට ඊතල තුනක් තියෙනවා. කෝච් පීලි තුනක් වගේ දෙනකන්. එතකොට එකම පැත්තට තියෙන ඒවා නිසා අපි කියන බැමුම මොනවා වෙන පරිදි පිරෙන්නේ? සමාන්තර වන පරිදි. කොහොමද පිරෙන්නේ? බැමුම සමාන්තර වන පරිදි ඉලෙක්ට්‍රෝන පිරෙනවා. බැමුම සමාන්තර වන පරිදි. ඔන්න එහෙනම් හුන්ස් නියමයෙන් කියනවා මොකද්ද? ශක්තියෙන් සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන කොහොමද පිරෙන්නේ? බැමුම සමාන්තර වන පරිදි තමයි ඉස්සලා පිරෙන්නේ. පැහැදිලිද කියන එක? ඊට පස්සේ බැවුම එක පැත්තට කියන්නේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම එක පැත්තට තියෙනවා කියන අයිඩියා. දැන් P4 වුණාම මේක අනිත් පැත්තට දානවා. හරි. දැන් බලන්න කලින් රේඛා තුන තිබු උඩ පැත්තට. මේ පැත්තට දෙන්නේ. මම කඩේ දාලා නිකන් පෙන්නන්න. ඉස්සලාම තිබුණ රේඛා තුන කොයි පැත්තට උඩ පැත්තට. දැන් මේක කොයි පැත්තට දැම්මද අනිත් පැත්තට. අහගන්න. එහෙනම් මේ නියම වචනයෙන් කියන්න පුළුවන් මොනවාටද? ශක්තියෙන් සමාන කාක්ෂික වලට P වලට විතරක් D වලට දාන්න. ශක්තියෙන් සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන එක බැගින් එක පැත්තට කොහොම පිරෙනවද? බැමුම සමාන්තර වන පරිදි පිරෙනවා. ඊට පස්සේ තමයි බැමුම අනිත් පැත්තට හැරෙන්නේ. නැත්නම් ඉලෙක්ට්‍රෝන භ්‍රමණය අනිත් පැත්තට හැරෙන්නේ. අපි කියන බැමුම ප්‍රත්‍යාවර්ත වන්නේ මොනවාට පස්සේද? ඊට පස්සේ මොකද? ඉලෙක්ට්‍රෝන බැමුම සමාන්තර වන පරිදි පිරීලා මොනවා වෙන්න පටන් ගන්නවද? බැමුම ප්‍රත්‍යාවර්ත වෙන්න පටන් ගන්නවා.
ඉලෙක්ට්‍රෝන බැවුම සමාන්තර වන පරිදි පිරලා බැවුම ප්‍රත්‍යාවර්ත වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද නැද්ද? එහෙනම් P5 නම් තමයි P5 නම් P6 නම් P6 ත්‍රාගන බැවුම සමාන්තර වන පරිදි පිරලා ඊට පස්සේ බැවුම මොනවාද වෙන්නේ? ප්‍රත්‍යාවර්ත වෙන්න පටන් ගන්නවා. ඉලෙක්ට්‍රෝන කොහොමද පිරෙන්නේ? බැවුම සමාන්තර වන පරිදි පිරලා පස්සේ බැවුම මොනවා වෙනවද? ප්‍රත්‍යාවර්ත වෙනවා. බැවුම සමාන්තර වන පරිදි පිරලා බැවුම ප්‍රත්‍යාවර්ත වෙනවා. කොහොමද නියම කියන්නේ අපි? මොනවාටද? හුන්ස් නියමයෙන් කියන්නේ මොනවාටද? ශක්තියෙන් සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම ගැන කියන්නේ. කොහොමද ශක්තියෙන් සමාන කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ? බැවුම මොනවා වන පරිදි පිරෙන්නේ? බැවුම සමාන්තර වන පරිදි පිරීලා ඊට පස්සේ බැවුම මොනවා වෙන්න පටන් ගන්නවද? ප්‍රත්‍යාවර්ත වෙන්න පටන් ගන්නවා. ක්ලියර්? මතකයි? ශක්තිය සමාන කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන බැවුම සමාන්තර වන පරිදි පිරීලා ඉවර වෙලා තමයි බැවුම ප්‍රත්‍යාවර්ත වෙන්නේ. හරි? තව එකක්. ඔන්න පළවෙනි නියමයේ පළවෙනි ආකාරය මොකද්ද? ශක්තියෙන් සමාන කාක්ෂික තුනක් ඉන්නවා. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන බැවුම සමාන්තර වන පරිදි පිරීලා ඉවරලා තමයි බැවුම සමාන්තර වන පරිදි පිරීලා ඉවරලා තමයි බැවුම මොනවා වෙන්නේ? ප්‍රත්‍යාවර්ත වෙන්නේ. බැවුම සමාන්තර වන පරිදි පිරීලා තමයි බැවුම ප්‍රත්‍යාවර්ත වෙන්නේ. පැහැදිලි? එතකොට බලන්න. එහෙම නැත්තම් කියනවා මේ තනියෙන් ඉන්න ඉලෙක්ට්‍රෝනට අපි නමක් කියනවා. මේ තනියෙන් කාමරේ ඉන්න ඉලෙක්ට්‍රෝන. එනේ තනියෙන් ඉන්න ඉලෙක්ට්‍රෝන අපි නමක් කියලා මම ඉතින් ඉඳලා පෙන්නනවා මේක. මේවට කියන හුදකලා ඉලෙක්ට්‍රෝන. හුදකලා ඉලෙක්ට්‍රෝන. යුගල් වෙච්ච නිසා අපි කියන හුදකලා කියන්නේ තනියෙන් ඉන්නවා කියන්නේ. අනිත් එක වියුග්ම ඉලෙක්ට්‍රෝන. වියුග්ම කියන්නේ යුගල් වෙලා නැහැ කියන එක. හුදකලා ඉලෙක්ට්‍රෝන, වියුග්ම ඉලෙක්ට්‍රෝන. පැහැදිලි? මෙන්න මේ හුදකලා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොනවා වන පරිදි පිරෙන්නේ? වැඩි වන පරිදි පිරෙනවා. බලන්න හුදකලා ඉලෙක්ට්‍රෝන මෙයා කීයක් තියෙනවද? හුදකලා ඉන්න ඉලෙක්ට්‍රෝන, වියුග්ම ඉලෙක්ට්‍රෝන තනියෙන් ඉන්නේ කීයක් තියෙනවද මෙයා? මෙයා හුදකලා කියේ 2යි. මෙයා හුදකලා කියේ 2යි. මෙයා හුදකලා කියේ 3යි. මෙතනට ගියාම ආයෙසරක් හුදකලා ඒවා තියෙන්නේ කීයද? පළවෙනි එක යුගල් 2යි. 1යි. බිඳුවනේ. බලන්න. හුදකලා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නැත්නම් වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙන්නේ යනවා බලන්න. 1 2 3 වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වුණානේ. ඒ නිසා 2 1. එහෙනම් මට කියන්න බලන්න පැටර්න් එක D වලට ඉලෙක්ට්‍රෝන පිරෙන පැටර්න් එක මේ බලන්න මේක ඇල්ගොරිතම් එකක් තියෙනවා. ගණිතමය සම්බන්ධයක් තියෙන බලන්න 1 2 3 කාක්ෂික තුනක් නිසා වියුග්ම ඉලෙක්ට්‍රෝන කීයක් වෙන පරිදි පිරෙනවද? 3ක් වෙන පරිදි පිරලා ඊට පස්සේ වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොනවා වෙන්න පටන් ගන්නද? අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් මට කියන්න බලන්න D කාක්ෂිකය කියන ඇල්ගොරිතම් එක කොහොමද එන්නේ? D කාක්ෂිකයේ වියුග්ම ඉලෙක්ට්‍රෝන කීයක් දක්වා වැඩි වෙනවද? ළමයි නේ. D එක කීයක් දක්වා ගන්නද? 1 2 3 4 5 කීයක් දක්වා වැඩි වෙනවද? D උපශක්ති මට්ටමක D කාක්ෂික 5ක් කියන නිසා වියුග්ම ඉලෙක්ට්‍රෝන එක බැගින් 5ක් පිරෙනවා. එහෙනම් ඒකේ බලන්න ඇල්ගොරිතම් එකේ ඉන්නේ කොහොමද කියන්නේ? ගණිතමය සම්බන්ධනේ. 1 2 3 4 5. 5ක් වෙනකම් පිරලා ඊට පස්සේ අඩු වෙනවා. 4 3 2 1 බලන්න මෙයා ඉලෙක්ට්‍රෝන පිරෙන විදිහ. 1 2 3 2 1 බිඳුව. ඇල්ගොරිතම් එක. මෙතන බලන්න 1 2 3 4 5 4 3 2 1 බිඳුව. බලන්න පැටර්න් එකක් තියෙනවද නැද්ද? පැටර්න් එකක් තියෙනවා. එයාගේ වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5ක් වෙන්නේ එක බැගින් සම්පූර්ණයෙන් පිළිගුණාට පස්සේ යුගල් වෙනකොට අඩු වෙන්න පටන් ගන්නවා. හරි. ඔන්නලා මම කතා කරා පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධව තියෙන ප්‍රධාන බේසික්ස්. පළවෙනි කතා කරා ශක්ති මට්ටම, උපශක්ති මට්ටම සහ කාක්ෂිකය සහ භ්‍රමණය කියන වාස්ත්‍රයෙන් ඒගොල්ලෝ තියෙන සම්බන්ධ ශක්ති මට්ටම, උපශක්ති මට්ටම, කාක්ෂික සංඛ්‍යාව සහ ඒගොල්ලෝ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඊට පස්සේ අපි කතා කරා පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධව තියෙන නීති තුනක් තියෙනවා. මොකද්ද? අවුභාව්‍යවත් අපි කියනවා මොන නියමයේද? ගොඩනැංවීම මූල ධර්මයේ ලෙස කතා කරා. මේ කතා කරන්නේ මොන නියමද? හුන්ස් නියමය. තව එකක් තියෙනවා පද නියමය. ඊළඟ තමයි තුන්වෙනි නියමය. හරිද? පෞලී බහිෂ්කාර නියමය. මොකද ඒකේ නම? පෞලී බහිෂ්කාර නියමය. පෞලී බහිෂ්කාර නියමය. පෞලී බහිෂ්කාර නියමය. පෞලී එක්ස්ක්ලූෂන් ප්‍රින්සිපල් කියලා අපි මේකට කියනවා. මොකද පෞලී බහිෂ්කාර නියමයෙන් කියන්නේ? පෞලී බහිෂ්කාර නියමයෙන් කියනවා මෙන්න මේ වගේ කතාවක්.
එක කාමරයක් ඇතුලේ සරලව කිව්වොත් එහෙම මම ඔයාලට ඒක තමයි කියලා දීලා තියෙන්නේ ළමයි මතක් කරන්න. කාමරයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන මොන පැත්තටද ඉන්නේ? දෙපැත්තට ඉන්න. කාමරයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. ඒ දෙක මොන පැත්තටද ඉන්නේ? දෙපැත්තට ඉන්නවා. හරි මේ උඩ පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝන අපි කියන ධන භාගී ඉලෙක්ට්‍රෝනය. පහළ පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝන අපි කියන ඍණ භාගී ඉලෙක්ට්‍රෝනය කියලා කියනවා. මොකද පෞලි බහිෂ්කාර නියමයෙන් කියන්නේ මොකක් තුලද? කාමරයකට කියන්නේ කාක්ෂික. කාමරයකට කියන්නේ මොකද්ද? රූම් සමානයි. රූම් එකක් සමානයි කාක්ෂිකය. බලන්න පුළුවන්. ගෙදර තියෙන කාමරයට යන්න ගොත් එහෙම කියන්න පුළුවන් ගෙදර තියෙන කාක්ෂිකයට යන්න කියලා. ගෙදර තියෙන කාමරයට යන්න ගොත් මාළු වෙනවා ගෙදර තියෙන කාක්ෂිකයට යන්න කියලා. හරිද? ඒතර කාක්ෂිකයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. ඒ දෙක දෙපැත්තට ඉන්නේ. නැත්නම් අපි ඔය ඉස්සරහට වචනයක් කියලා ගන්න ධන භාගය සහ ඍණ භාගය තියෙනවා. අපි ලස්සන වචනයක් කියලා මේ ධන භාගයෙන් පෙන්නන එක ඉලෙක්ට්‍රෝනයක්. ඍණ භාගයෙන් පෙන්නන්නේ තව ඉලෙක්ට්‍රෝනයක් වෙනවා. එනවා ගන්න පරමාණු වල පුතේ ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධයෙන් නීති තුනක් තියෙනවා. අපි කතා කරා ආවුභාව ගොඩනැංවීම, හොන්ස් නියමය, ඒ වගේම අපි කතා කරනවා පෞලි බහිෂ්කාර නියමය. නියම වර්ග ඔක්කොම කීයක් කතා කරනවද? නියම වර්ග 3ක් කතා කරනවා. නියම වර්ග කීයක් කතා කරනවද? 3ක් කතා කරනවා. හරි. දැන් ඇයි මම මේක කතා කරේ? ඇයි මම මේ කතා කරේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. හිතන්න. ඔය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඔයාලට ඕන. ඔයාලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕන. අපි කතා කරන්නේ 2010 දෙවෙනි MCQ එක මොකද? 2010 දෙවෙනි MCQ එක. ඔයාලට ගොනුව කියන එක නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ හරි වින්‍යාසය ලියන්න අපි කොහොමද මොන නියමෙන්ද අතට මොන නියමෙන්ද අවුෆ්භාව වලින් මේ ලියන අවුෆ්භාව වලින් ලියන මොකද ලියන්නේ අපි අවුෆ්භාව මූල ධර්මයෙන් තමයි අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. මොකද අවුෆ්භාව මූල ධර්මයෙන් තමයි අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. පුංචි උදාහරණයක් බලමු. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. 7ක් නම් කොහොමද අපි ලියන්නේ? 1s2 2s2 2p3 1s2 2s2 2p3 ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන 20ක් නම් අපි ලියන්නේ කැල්සියම්. කොහොමද? 1s2 2s2 2p6 අංගන මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී අපි s වලට උපරිම ඉලෙක්ට්‍රෝන 2යි පුරවන්නේ. p වලට උපරිම පුරවන්නේ 6යි. d වලට 10යි. f වලට 17යි. බලන්න මෙතන දැන් ඉලෙක්ට්‍රෝන 7ක් වෙනකොට s වලට 2ක් පුරවනවා ඉස්සෙල්ලා. 1s ඊළඟට තියෙන ශක්ති මට්ටම ශක්තිය වැඩි එකන 2s ඊළඟට 2p. මෙතන 1s2 2s2 2p6 3s2 ඔයාලට ලියන්න 3p6 3p6 4s2 හදලා බලන්න එකතු කරලා 2 2 4 6 10 12 10 2 4 10 12 18යි 2 20යි. එතන p6 වල p6. හරි. ඊට පස්සේ අපි ලියමු සිංක් වල 30යි. 30ක් නම් ඉන්නේ 1s2 2s2 2p6 3s2 බලන්න නෝට් එක තියෙන්න ඕන 3p6 4s2 3d10 3d10 ඔය තමයි සිංක් වල වින්‍යාස අපි ලියන විදිහ. ආගන්න මම ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්පූර්ණ ලියන්න යන්නේ ඔයාලට ඒක මොකද පුළුවන් නිසා ආගන්නකෝ. දැන් අපි කතා කරනවා ගොනු කියන එක. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි දන්නවා උපශක්ති මට්ටම් කීයක් තියෙනවද? s උපශක්ති මට්ටම තියෙනවා, p උපශක්ති මට්ටම තියෙනවා, d උපශක්ති මට්ටම තියෙනවා, f එක තියෙනවා. s p d f අලුතෙන් එන්න නියමිතයි. මොන ගොනුවද? g ගොනු. මම දැන් 2050 විතර g ගොනුවක් එයි. ඒතර අපි ඔක්කොම නාකි වෙලා තියෙයි. හරිද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව ගොනු බ්ලොක්ස් කියලා අපි කියනවා. හරි? ගොනු කියන්නේ එකතුවක් කියන එක. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ගොනු බ්ලොක්ස් ගොනු එහෙමත් බ්ලොක්ස්
ඉලෙක්ට්‍රෝන වින්‍යාසවල අපිට ගොනුවේවත් බොක්ස් හදා ගන්න පුළුවන්. S ගොනුව, P ගොනුව, D ගොනුව, F ගොනුව සහ G ගොනුව කියලා වෙන් කර ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව අපිට වෙන් කර ගන්න පුළුවන්. අවසානයේ පිරෙන S ඉලෙක්ට්‍රෝන S උපශක්ති මට්ටමට දෙනවා අපි කියන S ගොනුව කියලා කියනවා. අවසානයේ පිරෙන ඉලෙක්ට්‍රෝන P උපශක්ති මට්ටමට දෙනවා අපි කියන P ගොනුව කියලා කියනවා. අවසානයේ පිරෙන ඉලෙක්ට්‍රෝන D උපශක්ති මට්ටමට D ගොනුව කියනවා. අවසානයේ පිරෙන ඉලෙක්ට්‍රෝන F උපශක්ති මට්ටමට පිරෙන අපි කියන F ගොනුව කියලා කියනවා. බලන්න කොහොමද ගොනුවකට අපි දාන්නේ අන්තිමටම පිරෙන ඉලෙක්ට්‍රෝන S වලට පිරෙනවා නම් එයා S ගොනුවට දානවා. අවසානයේ පිරෙන ඉලෙක්ට්‍රෝන P වලට පිරෙනවා අපි දානවා P ගොනුවට දානවා. අවසානයේ පිරෙන ඉලෙක්ට්‍රෝන මොනවාට D වලට පිරෙනවා අපි දානවා D ගොනුවට දානවා. අවසානයේ පිරෙන ඉලෙක්ට්‍රෝන F ගොනුවට දානවා. sorry F වලට දානවා අපි කියන F ගොනුව කියලා කියනවා. හරිද? ඔයාලට S ගොනුවේ ගැන අවබෝධයක් තියෙනවා. P ගොනුව ගැන අවබෝධයක් තියෙනවා. D ගොනුවේ පළවෙනි පේලි ගැන අවබෝධයක් තියෙනවා. F ගොනුව ගැන ඉගෙන ගන්න කැම්පස් එකේ කෙමිස්ට්‍රි ඉගෙන ගත්තොත් එහෙම 3rd year වල first sem එකේ තමයි මේක ඉගෙන ගන්න. F ගොනුව ගැන. ඒ නිසා අපි වචනෙට කිව්වට මේ දෙක අතරම කතා කරන්නේ නැහැ. අපි දන්නවා S උපශක්ති මට්ටමකට අපි දන්නවා S හොටෙල් එකේ කාමර දෙකක් නිසා S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිරෙනවා. එක්කෙනෙක් තමයි S1 වින්‍යාසය තියෙනවා. අපි කලින් කතා කරා අනිත් අය තමයි S2 වින්‍යාසය තියෙනවා. S1 තියෙනවා අපි දානවා හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම්. මොනවාද හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම්. මේවට අපි කියනවා ශාරීය මූලද්‍රව්‍ය. මේ මොනවාද? ශාරීය මූලද්‍රව්‍ය. හයිඩ්‍රජන් හැර හැබැයි හොඳේ. ශාරීය මූලද්‍රව්‍ය except hydrogen. දෙවෙනි එකේ ඉන්න බෙම් කාසර් බේරේ. මතකනේ බෙම් කාසර් බේරේ. බෙම් කාසර් බේරේ. බෙම් කාසර් බේරේ. මේගොල්ලෝ අපි නමක් තියනවා ශාරීය පාංශු. පොළවෙන් හොයා ගන්නවා. ශාරීය පාංශු. ශාරීය පාංශු. ශාරීය පාංශු මූලද්‍රව්‍ය. ඊට පස්සේ බලන්න අපි යනවා P උපශක්ති මට්ටම. P උපශක්ති මට්ටමට P වල බලන්න P වලට පිරෙන්න කලින් අනිවාර්යෙන් S2 ට පිරෙන්න ඕන. S2P1 P1 විතරක් ලියන්නේ නැහැ. ඊළඟ එක S2P2 sorry S2P2 P2 S2P3 S2P4 S2P5 අනෝම් පිරෙනවා තියෙන්නේ. අර මේගොල්ලෝ 13 වෙනි කාලේ බාල් ගේන් T එක මතක තියාගන්න බාල් ගේන් T S2P1 බාල් ගේන් T හරි මෙතන කාසි මතකද ජෙසන් ලෙඩ් කාසි ජෙසන් ලෙඩ් මෙතන npass SB by npass SB by 16 වෙනි කාණ්ඩේ ඔස්සෙටෙපෝ 17 වෙනි කාණ්ඩේ ෆ්ලෝරින් බ්‍රෝමීන් අයඩීන් ඇස්ට්‍රයින් බාල් ගෙයින් ටී කාසි ජෙසන් ලෙඩ් npass SB by ඔස්සෙටෙපෝ 16 වෙනි කාණ්ඩේ මේක ෆ්ලෝරින් බ්‍රෝමීන් අයඩීන් ඇස්ට්‍රයින් හරි ඔය 17 වෙනි කාණ්ඩේ මම 18 වෙනි කාණ්ඩේ අනිත් පැත්ත ලියන්න ඊට පස්සේ නිසා 18 වෙනි කාණ්ඩේ ඉන්නේ S2P6 ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. S වලට පිරලා තමයි P වලට පිරෙන්නේ. හොඳ. කවුද? හේරත් රංජලාට හතරේ කලේ සෙල්ලමට නොවේ රන්. හේරත් රංජලාට හතරේ කලේ සෙල්ලමට නොවේ රන් 18 වෙනි කාණ්ඩ. හරි. ඔය අපි කතා කරේ P ගොනුව ගැන. අපි S ගොනුව කතා කරා, P ගොනුව ගැන කතා කරා. D ගොනුවේ ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලා. ඒ ලෙවල් වල විශේෂ දේශයේ D ගොනුවේ ඊළඟ 3 D පේටි. D ගොනුවේ පේලි වෙන් කර ගන්නවා අපි 3D පේලි 4D පේලිය 5D පේලිය 6D පේලිය අපි පේලි වෙන් කර ගන්නවා 3D පේලියේ ඉන්න මූලද්‍රව්‍ය ටික අපි මතක තියාගන්න ඕන කොහොමද ළමයි මතක් කරගන්න අපිට උන උත්තරේ ඊතර තියෙනවා මොනවද ස්කැටි වැක්‍රෝ මැන්ෆේ ස්කැටි වැක්‍රෝ මැන්ෆේ කොනිකෝ සිංක්
ස්කැටි වැක්‍රෝ මැන්ෆේ කොනිකුසින් ස්කැටි වැක්‍රෝ මැන්ෆේ කොනිකුසින් අන්න ඔයාලගේ ප්‍රශ්නෙට මම උත්තරේ හොයාගත්තා. අහන්නේ D ගුණයට අයත් නොවන මූලද්‍රව්‍ය. දැන් P ගුණවත් මේව කරා D ගුණවත් හොයාගත්තා. ඒතර කවුද D ගුණයට අයත් නොවන මූලද්‍රව්‍ය? තමයි කවුද D ගුණයට අයත් නොවන මූලද්‍රව්‍ය? ළමයි එකක් තමයි කවුද D ගුණයට අයිති නැති මූලද්‍රව්‍ය? සෙලිනියම්. yes very good. අර පාටියක් දාන්න උත්තරයක් හමුණා. කවුද D ගුණයට අයත් නොවන මූලද්‍රව්‍ය? සෙලිනියම්. හරි. අපි යන්න ඊළඟ ප්‍රශ්නෙට. මම හිතනවා ප්‍රශ්නාංක 2ට අපි උත්තරේ ගත්තා කියලා පැහැදිලි තරකයක් එක්ක. අපි යනවා ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3ට බලන්න ප්‍රශ්නාංක 3 මම ආයෙසරක් ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ප්‍රශ්න ටික බලන්න. ඒකේ අහන්නේ කෙල්වින් 300ක උෂ්ණත්වයකදී සහ වායුගෝලීය එකක පීඩනයක් යටතේදී නයිට්‍රජන් වල ඝනත්වයට ආසන්නතම ඝනත්වයක් ඇතැයි බලාපොරොත්තු වෙකි මූලද්‍රව්‍ය. හරි. ඔන්න දැන් පළවෙනි පාඩම ආවේ ඉනෝගනික කෙමිස්ට්‍රි වගේ කියන්න බල සාමාන්‍ය රසායනය. දෙවෙනි එක ආව ආයසරයක් සාමාන්‍ය රසායනයට වගේ කාබනික් කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. අපි තුන්වෙනි එක යනවා භෞතික රසායනයවත් වායු පාඩමට. හරි. අපිට වායු පාඩම විනාඩි 2කින් විතර ඉවර කරලා දාන්න පුළුවන්. මම වායු පාඩම ඔක්කොම කියලා දෙන්න යන්නේ නැහැ. තුන්වෙනි එක අපිට කියනවා වායු වර්ග කීයක් ඉන්නවා? වායු වර්ග ප්‍රධානව දෙකක් ඉන්නවා. එකක් තමයි ලොවේ ඇති ඒවා. අනිත් එක තමයි ලොවෙත් නැති ඒවා කියලා අපි කියනවා. ලොවෙත් නැති. ලොවේ ඇති ඒවා, ලොවේ නැති ඒවා. ලොවේ ඇති ඒවාට අපි කියන නම මොනවද? රියල් ගෑස්. මොනවද? හලමයි. මොනවද? තාත්වික වායු. ලොවේ තියෙන වායු මොනවද? තාත්වික වායු. ලොවෙත් නැති ඒවාට අපි කියන මොනවද? පරිපූර්ණ වායු කියලා කියනවා. ලොවෙත් නැති වායු මොනවද? පරිපූර්ණ වායු. එතකොට පරිපූර්ණ වායු නියම. පරිපූර්ණ වායු නියම. මාතෘකාව තමයි පරිපූර්ණ වායු නියම. පරිපූර්ණ වායු නියම. තාත්වික වායුවේ හොඳේ පරිපූර්ණ වායු නියම. මොනවාද? ප්‍රධානම සමීකරණය තමයි PV සමානයි NR. වායු පාඩමේ හදවත තමයි PV සමානයි NRT. ඒවා දන්නවට PV සමානයි NRT. PV සමානයි P කියන්නේ පීඩනය, V කියන්නේ පරිමාව, N කියන්නේ මවුල සංඛ්‍යාව, R කියන්නේ සරත් වායු නියතය, T කියන්නේ මොකටද? නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්වින් වලින් ගන්න උෂ්ණත්වය. හරි. ඕනම වායු ප්‍රශ්නයක් දැකපුවාම මතක් වෙන්න ඕන සමීකරණය තමයි PV සමානයි NRT. හරි. අපිට පුළුවන් මේකෙන් බොයිල් හදාගන්න. ඔය බොයිල් හදාගන්න. බොයිල් වලින් කියන්නේ මොකද්ද? PV සමානයි K. නැත්නම් NRT පදේ නියත වෙන්න ඕන. හරි. ඊට පස්සේ චාල්ස් වලින් කියන්නේ P සමානුපාතිකයි T හෝ V සමානුපාතිකයි T කියන එක. මේක ඇතුළෙම තියෙනවා. අවගාඩ්‍රෝ වලින් කියන්නේ V සමානුපාතිකයි N වලට. V සමානුපාතිකයි N ඒකේ මොනවා අපිට දාන්න පුළුවන් V සමානුපාතික පරිමාව සමානුපාතිකයි මවුල සංඛ්‍යාව කියන එක. තව එකක් තියෙනවා. හරි. සංයුක්ත වායු එතන PV යට T සමානයි K. PV යට T සමානයි K. බොයිල් වලින් කියන්නේ මොකද්ද? PV ගුණිතේ නියතයක් කියන්නේ. චාල්ස් වලින් කියන්නේ පීඩනය උෂ්ණත්වයට අනුලෝමයේ සමානුපාතිකයි. එහෙම නැත්නම් පරිමාව උෂ්ණත්වයට අනුලෝමයේ සමානුපාතිකයි කියන්නේ. අවගාඩ්‍රෝ වලින් කියන්නේ මොකද්ද? පරිමාව සමානුපාතිකයි මොන සංඛ්‍යාවටද? අණු සංඛ්‍යාවට කියන්නේ. සංයුක්ත වායු වලින් කියන්නේ PV යට T සමානයි මොකටද? K කියලා කියන්නේ PV යට නැත්නම් පීඩනය පරිමාණ වලට උෂ්ණත්වයෙන් බෙදපුවාම එන ගුණිතේ නියතයක් කියලා කියනවා. හරි. ඔන්න අපි කතා කරා වායු නියම ටික මේ ගානට යමු මිට. අපි ඊළඟ එක සමීකරණ රටක් ගාලා දා ගන්න ඕනේ. ඊළඟ අපි කතා කරන්නේ මොකද්ද? ප්‍රධාන සමීකරණ තව දෙකයි තියෙන්නේ. ඔන්න එකක් අපි කතා කරා PV සමානයි NRT. දෙවෙනි එක තමයි PV සමානයි 3n එක mnc වර්ග බව.
PV සමානයි 3n එකක් mnc වර්ග PV සමාන nRT කියලා කියන්නේ පරිපූර්ණ වායු සමීකරණය. මෙන්න මේකට අපි කියනවා චාලක අනුපාතය සමීකරණය. චාලක අනුපාතයේ සමීකරණය කියන්නේ මේක පරිපූර්ණ වායු සමීකරණය. මේක චාලක අනුපාතයේ සමීකරණය. තුන්වෙනි එක තමයි ක්ලියර් වෙන. තුන්වෙනි එක තමයි van der Waals සමීකරණ. van der Charles කියලා කියනවා. van der Waals equation එක මේක ඉංග්‍රීසියෙන් තියෙන නම van der Waals සමීකරණ. van der Waals සමීකරණ. van der Waals සමීකරණය. van der Waals කියන්නේ p ධන n වර්ග v වර්ග v ඍණ nb සමානයි nRT. p ධන n වර්ග v වර්ග v ඍණ nb සමානයි මොකටද nRT. v ඍණ nb සමානයි මොකටද nRT. ඔකට කියන van der Waals සමීකරණ. බලන්න වායු පාඩම අපිට එකපාර ගන්න පුළුවන් මොකක්ද සමීකරණ ටික තියෙන්නේ. PV සමාන nRT ප්‍රධාන සමීකරණය. දෙවෙනි එක PV සමාන 3 mnc වර්ග චාලක අනුපාත සමීකරණ. අන්තිම van der Waals සමීකරණ p ධන n වර්ග v වර්ග v ඍණ nb සමාන nRT. හරි. ඔන්න වායු පාඩම අපි දල වශයෙන් මතක් කරගත්තා. මම ඔයාලට තියරි කියනවා නෙවෙයි රිවයිස් කරටක් ගාලා ඔන්න ප්‍රශ්නෙට යනකොට අපි ප්‍රශ්නේ වටපිටාව ඔක්කොම දන්නවා හතරම ආයෙම. හරි. දැන් මේ සමීකරණය මේකට බලන්න දාන්නේ මොකද කියලා සමීකරණය. එක උෂ්ණත්වය ගැන කියනවා. 300යි කෙල්වින් උෂ්ණත්වයේදී. දෙවෙනි එක කියනවා පීඩනය ගැනත් කියනවා. තව කියනවා ඝනත්වය. හරි. ඔන්න දැන් මම ආයෙනවා PV සමාන nRT වලට. දැන් PV සමාන nRT හදා ගන්න යන සමීකරණ. මේකට පාඩම් කරන්න ඕනේ නැහැ. PV සමානයි nRT සමීකරණ හදා ගන්න යන්නේ. P සමානයි n බෙදීන් vr. what P සමානයි what cr. C කියන්නේ සාන්ද්‍රණය. C කියන්නේ මොකටද? සාන්ද්‍රණය. P සමාන cr. හරි. තව එකක් තියෙනවා. PV සමානයි මූල සංඛ්‍යාව සමාන ස්කන්ධ බෙදීම් මৌলিক ස්කන්ධ. ස්කන්ධ බෙදීම් මৌলিক ස්කන්ධය. එතකොට මෙතන ඉන්නේ P m බෙදීම vr. ස්කන්ධ බෙදීම් පරිමාණ අපි නමක් කියන ඝනත්වය. PM සමානයි dirty. PM සමානයි dirty. පාර්ලිමේන්ටේරියන් මිනිස්ටර්. ඒවල දන්නේ නැති අර ඉංග්‍රීසි නිවුස් වල යනකොට PM කියලා MP කියලා දානවා. PM කියන්නේ පාර්ලිමේන්ටේරියන් මිනිස්ටර්. පාර්ලිමේන්ට් මිනිස්ටර් කියන අදහසයි. අරහගන්න. PM ලංකාවේ වගේ dirty DRT. P කියන පද පීඩනය. M කියන්නේ මොකටද? මෞලික ස්කන්ධය. නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ. D කියන්නේ ඝනත්වය. R කියන්නේ සර්වත්‍ර වායු නියතය කියන එක. හරි. දැන් හොඳට අහගන්න. ඔතන අහන්නේ ඝනත්වය සම්බන්ධ සමීකරණයක් අහන්නේ. ඝනත්වය සම්බන්ධ සමීකරණයක්. එතකොට මේක අරගෙන යනකොට සාන්ද්‍රණය. එතකොට මෙන්න මේ සමීකරණයට යන්න. හරි. ඉස්සල්ලාම බලන්න D යුක්ත කරගන්න. D සමානයි මොකද? Pn ට R. D සමානයි මොකද? Pn ට R. දැන් උතන ලස්සනට කියනවා නේද ප්‍රශ්නේ මෙන්න මෙහෙම කතාවක් කියනවා නේද? මොකද කියන්නේ? ඔයාලට අහුවෙන්න ඕන මෙන්න මේ වචන ටික. එකක් තමයි 300යි කෙල්වින් උෂ්ණත්වයකදී. මොකක්ද එකෙන් කියන්න හදන්නේ? 300යි කෙල්වින් උෂ්ණත්වයකදී. මොකක්ද එකෙන් කියන්න හදන්නේ? මොනවා නියතයි කියන එකද? 300යි කෙල්වින් උෂ්ණත්වයකදී සහ වායුගෝලීය පීඩන එකක් යටතේදී. මොකද්ද මේ කියන්න හදන්නේ? දැන් සංසන්දනය කරන දෙන්නෙක් ඉන්නවා කියලා තේරෙනවද ඔයාලට? සංසන්දනය කරන දෙන්නෙක් ඉන්නවා කියලා තේරෙනවද? ඇයි එහෙම කියන්නේ? ඕකේ ඉන්න සංසන්දනය කරන දෙන්නෙක්. එක්කෙනෙක් තමයි නයිට්‍රජන්. සංසන්දනය කරන දෙන්නෙක් ඉන්නවා. මොකද කියන්නේ? 300 කෙල්වින් උෂ්ණත්වයකදී සහ වායුගෝලීය පීඩන එකක් යටතේදී නයිට්‍රජන් වල ඝනත්වයට. එහෙනම් මේ දෙක highlight කරලා වාලා ඉරක් ගහලා පැන්සලෙන් දාගන්න ඕන. නයිට්‍රජන් ඔය උත්තර පහේ ඉන්න උත්තරයක ඉන්න වායුවකුයි ඒගොල්ලොන් සලකන මොනා නියතද? ඒ කියන්නේ නයිට්‍රජන් සලකන තත්ත්ව සහ ඉලියාගත්ත P සමාන PM ට RT. හරි. මේවා තමයි highlight වෙන්න ඕන points. D සමාන PM ට RT. නයිට්‍රජන් ඔය කියන්නා වූ වායුව සලකන්නේ 300යි කෙල්වින් උෂ්ණත්වයක සහ වායුගෝල එකක පීඩනයකින් මොකද්ද කියන්න හදන්නේ? මොකද්ද ඒ කියන්න හදන්නේ?
අනමයි කියනවනේ මේ ගානේ ගැටලුවේ අමාරුට හොඳ ඒ ගැටලුවේ කියනවනේ මෙන්න මේ වගේ කතාවක් මොකක්ද 300 කෙල්වින් උෂ්ණත්වයකදී සහ වායු ගෝලීය පීඩන එකකදී කියලා කියන්නේ කෙල්වින් 300ක උෂ්ණත්වයක් සහ වායු ගෝලීය පීඩන එකක් ගැන කියන්නේ එතකොට මොනවා සමානයි කියලාද කියන්නේ වායු දෙකටම උෂ්ණත්වය නියතයි වායු දෙකටම මොනවා නියතද පීඩනය නියතයි නැත්නම් ගානේ රාශි ගොඩක් බලන්න ඕන මොකද එකකින් ගන්න පොයින්ට් එක 300 කෙල්වින් උෂ්ණත්වයකදී සහ වායු ගෝල එකක පීඩනයකදී කියන කතාවෙන් ඒගොල්ලෝ කියන්න හදන්නේ නයිට්‍රජනුයි ඔයාලා හොයන්න යන වායුවයි දෙන්නම තියන්න මොකේද උෂ්ණත්ව එකම අගයක 300 කෙල්වින් වල ඒ වගේම වායු දෙකේම මොනවා සමානයි කියලාද පීඩන සමානයි කියලා. වායු දෙකේම මොනවා සමානයි කියලාද කියන පීඩන සමානයි කියලා කියන්නේ. එතකොට බලන්න. එහෙනම් වායු දෙකම සලකලා. කවුද සලකන්නේ? වායු දෙකම සලකලා. වායු දෙකම සලකලා. වායු දෙකම සලකපුවම උෂ්ණත්වය නියතයි, පීඩනය නියතයි. R කියන්නේ සර්වත්‍ර වායු නියතය. R කියන්නේ මොකටද? සර්වත්‍ර වායු නියතය. ඕනෑම වායු අක්ෂතා නියතයක් මේක. R වලගේ 8.314 ජූල් මවුලයට කෙල්විනයට එවත R 0.822 ATM ලීටර මවුලයට කෙල්වින්. ATM ලීටරයට මවුලයට කෙල්වින්. හරිද? එහෙනම් R උත් නියතයි. එහෙනම් ඔයාලට ගන්න පුළුවන් නේද? වායු දෙක සංසන්දනය කරනකොට පුතේ උෂ්ණත්වය නියතයි පීඩනය නියතයි අනිවාර්යෙන් සර්වත්‍ර වායු නියතය නියතයක්. ඒ නිසා D සමානුපාතිකයන් කොටද කැපිටල් එකට. D සමානුපාතිකයන් කොටද කැපිටල් එකට. මොකක්ද ඒකෙන් කියන්නේ? ඒ කියන්නේ වායුවක ඝනත්වය මොකටද? මෞලික ස්කන්ධයට සමානුපාතිකයි. මෞලික ස්කන්ධයට සමානුපාතිකයි. වායුවක ඝනත්වය මොකට සමානුපාතිකයිද? මෞලික ස්කන්ධයට සමානුපාතිකයි. ඒ කියන්නේ ඝනත්වය රඳා පවතින මොනවා මතද? මෞලික ස්කන්ධය හෝ සාපේක්ෂ අණුක ස්කන්ධය මත. සාපේක්ෂ අණුක ස්කන්ධය මත. හරි. එහෙනම් උතර බලන්න නයිට්‍රජන් වල ස්කන්ධය කීයක් වෙනවද? N2 වල කීයක් වෙනවද? 28යි. O2 වල 32යි. 16 2ක් 32යි. NO වල 17යි 16යි 30යි. NO වල 30යි. CO2 වල කීයද? 44යි. CH3F වල 19යි 15යි 34යි. 34යි. මෙයා 34යි. C2H4 වල 12 2 24යි 4යි 28යි. මේ මෞලික ස්කන්ධ සමාන නම් මොනවා සමානද? ඝනත්වය සමානයි. මෞලික ස්කන්ධ සමාන නම් ඝනත්වය සමානයි. දෙන්නගේ මොනවා සමානද? මෞලික ස්කන්ධ සමාන නිසා දෙන්නගේ මොනවා සමානද? ඝනත්වය සමානයි. හරි. අපි යනවා ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 ගැන මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4ට උත්තරයක් දාන්න බලන්න ඔයාලා. මට උත්තර කීපයක් එනවා. කවුද ආන්සර්ස් දීලා තියෙන්නේ කියලා. මිහිරංග උත්තරය දීලා තියෙනවා, විචිනි දීලා තියෙනවා, කවිඳු දීලා තියෙනවා. කයින් හොඳයි. පොතකින් බැලුවද ඉගෙනුවාද? මදුෂා උත්තර කියලා තියෙනවා. හරි. මම මේ තියරි ක්ලාස් එකේ ළමයි බොහෝ අය ඉගෙන ගන්න නැති නිසා මේ චේතනා හරි. හරි. තියරි ක්ලාස් එකේ ළමයි බොහෝ එක ගැන ඉගෙන ගන්න නැති නිසා මම ස්ලයිඩ්ලි මතක තියාගන්න පුළුවන් විදිහට මේක ටක් කරලා මතක් කරගෙන යන්න. අහගන්න විභාගයට යනකොට සම්පූර්ණයෙන් අපි විභාගයේ තියෙන ඔක්කොම දේවල් අරගෙන යන්නේ නැහැ. මොනවද අරන් යන්නේ විභාගයට යනකොට? විශ්ලේෂණ මතකය. ඒ කියන්නේ ඔයාලා ප්‍රශ්න කරලා ඔයාලා ප්‍රශ්න වලට පිළිතුරු සපයලා ඔයාලා ඉදිරි කරගන්න යම් විශ්ලේෂණාත්මක මතකයෙන් කොටසක් තමයි ඔයගොල්ලෝ විභාගයට අරගෙන යන්නේ. විභාගයට අරගෙන යන මොකද යම් විශ්ලේෂණාත්මක මතකයකින් කොටසක්. එතකොට මම මේ පේපර් එක කරනකොට ඔයාලට තේරෙනවා උත්තරේට විතරක් යන්නේ නැතුව හැම වෙලාවෙම තියරි බේස් එක කතා කරන්න උත්සාහ කරන හේතුව අපි කතා කරනවා ගණිතමය සබ්ජෙක්ට් වල සහ දැන් බයොලොජි ගත්තොත් ලොකු කන්ටෙන්ට් බේස් සබ්ජෙක්ට් එකක්. බයොලොජි ජීව විද්‍යාව කියලා කියන ධාරිතාවය බලන
content based subject එකක්. නමුත් physics වගේ subject එකකට ගියාම ඒකේ තියෙන ඇත්තටම ගණිතමය සම්බන්ධ apply කරලා ගණන් හදන්න තියෙන්නේ. ඒතර ගොඩක් මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් අපි chemistry වලට ආවම chemistry වල තේරෙනවා ඇති යම් content එකක් තියෙනවා. හැබැයි අර biology තරම් නැහැ. physics වලට හැබැයි වැඩි. එතකොට මේක මතක තියාගන්න අපි model එකක් හදලා තියෙනවා. ඒක තමයි සකතා අභ්‍යාසයේ ක්‍රමය. ඒ කියන්නේ කවදාවත් අපිට අහන දෙයක්වත් ලියන දෙයක්වත් 100% මතක තියෙන්නේ නැහැ. එතකොට අපි කරන්න උත්සාහ කරන්නේ නැවත නැවත ලියලා අර අත්‍යවශ්‍ය කොටස මොනවා කරන්න උත්සාහ කරනවද මතක තියාගන්න උත්සාහ කරනවා. ඔයාලට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවද? යම් ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියාම ඒක මතකයි අමතකයි වගේ දෝලණය වීමක් වෙලා තියෙනවද නැද්ද? ගොඩක් අයට මේ ප්‍රශ්නේ ඇති. ඒක මතක අමතක කියන මට්ටම් දෙක අතර තියෙන හේතුව ඔයාට ඒක ටච් වෙලා නැහැ. අපි A level වලට යන්න කලින් යම් සංකල්පයක්. ඉතින් දැන් අපිට හම්බෙන්නේ නැහැ බහුවවයවික කියන concept එක. අඩුම ගානේ මගේ target එක තමයි බහුවවයවික concept එක. ඔයාලා පාඩම් කරන්නේ නැති වෙන මට්ටමට අපි 30 සැරයක් විතර practice කරනවා. අවම කීයක් විතර 30ක් විතර. ඕ 50ක් විතර. ඒ කියන්නේ හැම ප්‍රශ්නයකදීම අපි මොනවද කරන්නේ? content එක අරගෙන ඒක හොඳට practice කරනවා. content එක ගත්තා practice කරා. content එක ගත්තා practice කරා. එතකොට විභාගෙට යනකොට අපිට ආයාසයෙන් මොනවා කරන්න ඕනේ නැද්ද? මතක තියාගන්න පාඩම් කරන්න ඕනේ නැහැ. මේකට ඕන මෝටරේ පොඩ්ඩක් ඕනේ. කියන්නේ දැන් මම ඔයාලට කියන විවරණේ ලියන්න කියලා. දැන් ගොඩක් ළමයි කම්මැලි මේකට. නමුත් අහගන්න විවරණ ටික ලියනකොට තියරි ටිකත් එක්ක හොඳට උඩ දානකොට ඔයාලට විභාගෙට ඕන කොටස ටක් ගාලා ටච් වෙනවා. මේක ඇත්තටම අද්දුරුවයි ප්‍රත්‍යක්ෂ ක්‍රමයක්. ඒ සවාල යම් ප්‍රශ්නයක් කරන මොනා කරන්නද? කන්ටෙන්ට් එක හොඳට ක්‍රියේට් කරන්න. දැන් මේ ක්ලාස් මේකෙම ඇති මේ ගිය අවුරුදු රිවිෂන් එකට ආපු ළමයි දෙතුන් දෙනෙක් ඇති මම හිතන්නේ 2020 කරපු රිවිෂන් එක අපි උදේ 5 ඉඳන් හවස 5 වෙනකම් කරපු ක්ලාස් එකක්. මම ටීචින් යන්න කලින් කරපු ක්ලාස් එක. ඇත්තට මේ ක්ලාස් එක මාර පළදායි. F තියෙන අයට B තියෙනවා. F තියෙන අයට C තියෙනවා. ඒ වගේ මේ ක්ලාස් එකේ හැමෝම පාස්. මොකද තියර් ළමයිත් හැමෝම වගේ කෙමිස්ට්‍රි පාස්. අහගන්න. තියර් ළමයිට තියෙන ප්‍රශ්නේ තමයි එක්සෑම් එක මොන වගේද කියලා බර තේරෙන්නේ නැහැ. ගොඩක් දුරට ඔහේ ඉන්නවා. නමුත් රිවිෂන් ළමයිට නැත්නම් දෙවෙනි සැරේ කරන ළමයිට සෑහෙන මේකක් තියෙනවා. එකපාරක් ඇනගෙන තියෙන නැත්නම් එක්සෑම් එක සම්බන්ධ පුංචි අවබෝධයක් තියෙන එක්සෑම් එක කොහොමද කරන්න ඕන කියලා. කෙමිස්ට්‍රි වල ෆන්ඩමෙන්ටල් එක තමයි මේ ෆස්ට් ෂයිලි ළමයිටත් එක්කම කියන්නේ. දැන් සෙකන්ඩ් ෂයි මෙසර දැන් ඔය ලියන්න එන කට්ටියට මම කලින් ඉඳන්ම කියලා තියෙනවා. රිවිෂන් එකට එන්න. පේපර්ස් ටික ලියන්න. නමුත් අපේ තියරි ක්ලාස් එකේ හිටපු ළමයි ගොඩක් අය උදේ 5 ක්ලාස් එකට ඇවිල්ලා නැහැ ඇත්තට. තියරි ක්ලාස් එකේ ළමයි හරි කම්මැලි හොඳ. නමුත් රිවිෂන් එකේ චේතනා ඉන්නවා ක්ලාස් එකේ. චේතනා දන්නවා අපි උදේ 5ට ක්ලාස් එක කරා. උදේ 5ට ආපු ළමයි ඉන්නවා. ඒ ආපු ළමයි හැමෝම වගේ එක්සෑම් පාස්. විශ්වාස කරනවද? එතනදිත් අපි 2020 ගිය අවුරුද්දෙත් අපි කරේ හැම පාස් පේපර් එකක්ම චේතනා අපි කරාද නැද්ද? චේතනා ගිය අවුරුද්දේ අපි හැම පාස් පේපර් එකක්ම වගේ හැම කොටසක්ම වගේ කතා කරාද නැද්ද? පේපර්ස්ුත් කරා. ඒ වගේම හැමදාම ආවනම් චේතනාට මතක ඇති පාස් පේපර්ස් ටික ඔක්කොම වගේ කරලා ඇති. ඒ වගේම විවරණත් පුළුවන් තරම් ලියවලා ඇති. ඒක රිසල්ට් එකක් හදාගන්න තියෙන ක්‍රමය තමයි පුතේ ආගන්න. විභාගයට ගිහිල්ලා මම කියන්නේ යමා මහ පෙළාර පාන්න බෑ. නැත්නම් විභාගයට ගිහිල්ලා ඔයාලට විශේෂිත බුද්ධියක් එන්නේ නැහැ. මේ දැන් කරන එකේ මට්ටම තමයි ඇත්තටම එන්නේ. මම ඔයාලට කිව්වා 2000 පේපර් එක සම්පූර්ණයෙන්ම කරන්න කියලා. කරලා ලකුණු දාන්න කිව්වා. ලකුණු දාලා දැන්ට ඉන්න තත්ත්වය සම්බන්ධ පොඩි ඉවලුවේෂන් එකක් එන්නේ. සාමාන්‍යයෙන් MCQ 60කින් 30කට 60න් 30ට වඩා අඩුයි නම් ඔයා ඉන්නේ අවදානමක. සාමාන්‍ය 60න් 20 ගානක් විතර තියෙනවා නම් බොහෝ දුරට ස්පාස් එකකට වඩා පස්සෙන් ඉන්නේ. හැබැයි අපිට තව කාලය තියෙනවා මේ බොරුවට පේපර් එක කරන්න බෑද? සාමාන්‍ය 60න් 30ක් විතර ඉන්නවනම් අනිවාර්යෙන් එක්සෑම් පාස් වෙනවා. කනාටික අයින් කරලා දාන්න ඇබ්සොලියුට් ලකුණ ගත්තාම 60න් 30ක් විතර දෙනවා අනිවාර්යෙන් එක්සෑම් එක පාස් වෙනවා. ෂුවර් ඇන්ඩ් ෂෝට්. හරි MCQ 40 ගානකට වගේ වදිනවා බොහෝ දුරට CB මට්ටමක වගේ එනවා 48 50 වගේ ඉක්මනනවා බොහෝ දුරට ඒකත් දාන්න. අහගන්න 2000 පේපර් එකෙන් පටන් ගන්න පේපර් එක සම්පූර්ණයෙන් කරන්න. පේපර් එක ලකුණු 18ක් තිබ්බත් කමන්නේ 19ක් තිබ්බත් කමන්නේ. අර කන්ටෙන්ට් එක අල්ලගන්න ඔයාලා කරනවා විවරණ එලියන්න. හරි වැරදි ප්‍රශ්න ඉස්සලා රිසෝස් බුක් එක විතරක්ම බලන්න ni.lk එකේ තියෙනවා. රිසෝස් බුක් එක බලලා පොඩි විවරණයක් ලියන්න අත්‍යවශ්‍ය කොටස් මොනවද කියලා. ලකුණු 20ටත් වඩා අඩු ළමයි ඉන්නවා නම් එහෙම ඒගොල්ලෝ ඉන්නේ ඇත්තටම අවදානමකින්. ලකුණු 20ටත් වඩා මම කියන්නේ ඇබ්සොලියුට් ලකුණු ගන්න. කණා හැර ලකුණු සංඛ්‍යාව 20ට වඩා අඩුයි නම් ඔයාලා ඉන්නේ අවදානමක. ඒ අවදානවල ප්‍රතිකර්ම කරේ නැත්නම් අනිවාර්යෙන් එක්සෑම් එක ඉතාලම ඛේදනීය විදිහට අවසන් වෙයි. ඒ නිසා අහගන්න MCQ විශේෂයෙන් 20ට වඩා අඩුවෙන් ඉන්න ළමයි එක පිළිගන්න Tamanට 20ට වඩා ලකුණු අඩුයි කියලා. දෙක මොනා කරන්නද? හොඳ විවරණයක් 2001න් හරි කමන්නේ පේපර් එක සම්පූර්ණයෙන්ම කරන්න. කරලා
ඔයා බලන්න ඔයා කනා නොගහ ඇත්තටම ගහන ලකුණු සංඛ්‍යාව ඔච්චරද කියලා. මෙහෙම කරලා අර මං කියපු රිසෝස් බුක් එක ගන්න. දැන් ගොඩක් ඔක්කොම වගේ මං හිතන අලුත් සිලබස් ළමයිනේ ඉන්නේ. ni.lk එකට ගිහිල්ලා රිසෝස් බුක් ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න මෙගාබයිට් 50ක්වත් යන එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරන මොනවා කරන්නේ කන්ටෙන්ට් එක ක්‍රියේට් කරන්න හැමදාම. ඒ කියන්නේ බහුවයක කියන කන්ටෙන්ට් එක ගත්තොත් පොඩි ෂෝට් නෝට් එකක් දාලා බහුවයක කියන්නේ මොනවාද? ඊට පස්සේ බහුවයක වර්ග මොනවාද? බහුවයක වර්ගීකරණය කරන්නේ කොහොමද? බහුවයක මොනවාද තාපස්ථාපන? ඊට පස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන විදිහ අනුව ඊට පස්සේ තාප සුවිකාරය කියන්නේ මොනවාද? ඊට පස්සේ ස්වභාවික කෘතිම කියලා අපි වර්ගීකරණය කරගන්නවා. මෙන්න මේ විදිහට වර්ගීකරණය කළා බහුව අවයවික ඔයාලට එකපාරක් කරපුවම මතක හිටිනවා නම් ඔයාලට සෑහෙන දේවල් මේ විදිහට මතක තිබිලා. ඒ නිසා අහගන්න. මේ 2000 පේපර් එක කරා වගේම ඔයාලා 2020 වෙනකන් පේපර්ස් 21ක් කරනවා. ඔයාලා අඩුම 21 වතාවක්වත් මේ බහුවයක සම්බන්ධයෙන් පොඩ මතක් කරන් ගියොත් එimhe අවසානයේ චුට්ටක් හරි මතක තියෙනවා. මෙන්න මේක තමයි ක්‍රමය. මෙහෙම ළමයෙක් කරොත් උඩින් පල්ලෙන් කරන්න එපා කියලා කියන්නේ ඒකයි. මම සාමාන්‍ය පිටු 80 පොතක් විතර ගන්නකොට 100 120ක් හරි අරගෙන හොඳට විවරණේ ලියන්න. අර මම කිව්වේ ලකුණු 20ට වඩා අඩු ළමයි මෙන්න මෙහෙම කරන්න. වැරදිච්ච ප්‍රශ්න ගන්නවා. අරගෙන ඒකේ පොඩි ෂෝට් නෝට් එකක් පාඩම කියවලා ටග රිසෝස් එකේ තියෙන කියවලා පොඩි ෂෝට් නෝට් එකක් ගහලා පේසුරු ප්‍රශ්න ටිකට යන්න ඊට අදාළ කොටස හිතන්න ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය වර්ධුණා කියලා නැත්නම් බහුවයක වර්ධුණා කියලා. ඔන්න ෂෝට් නෝට් එක ගාව බහුවයකවල ඊට පස්සේ ඒක ප්‍රශ්න ටික ඔක්කොම කරනවා. මෙහෙම කරොත් ඔයාලට එන අවම රිසල්ට් එක C3යි. ඔයගොල්ලන්ට එන මිනිමම් රිසල්ට් එක තමයි 3C. මේක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මෙහෙම කරලා උඩ දාගත්තයි. අනිත් එක තමයි අපි අවසාන එක්සෑම් එකේ මාස 7ට ළඟා වෙලා ඉන්න නිසා ඔයාලා එක්සෑම් එක හැර වෙන පරිබාහිර දෙයක් කරනවා නම් අනිවාර්යෙන් එක්සෑම් එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සෙල්ලා ફોකස් කරලා එක්සෑම් එක කරගන්න ෆස්ට් එක මේ වුණොත් එහෙම ඊට පස්සේ හදන්න එන අමාරුයි. සමහන් හිතනවා කන්ටෙන්ට් එක හොඳට ක්‍රියේට් කරන්න කම්මැලි වෙන්න එපා හොඳට ලියන්න. දැන් මටත් අදටත් මම A levels වල ඉගෙන ගත්තා හොඳට මතකයි. මම රිසෝස් එකෙන් බලනවා වෙනස් වෙච්ච ඒවා එහෙම. ඒ අර මට සාමාන්‍යයෙන් A levels වල ඉගෙන ගත්ත ඒවා තාම ඒ විදිහට මතකයි. A levels වල ඉගෙන ගත්ත දේවල් තාම ඒ විදිහට මතකයි. සිලබස් එක වෙනස් වෙච්ච ඒවා මම ඉතල හිටලා බලනවා. ඒ අර මට ඇත්තටම තියෙන A levels වල ඉගෙන ගත්ත එකේ පට්ට මතකයක් තියෙනවා. ඒකට හේතුව විවරණ ලියපු නිසා. මාරුදිර විවරණ ලියලා තියෙනවා. මම ඒකයි ඔයාලා හැම වෙලාවෙම දිරිමත් කරන්නේ. 2000 ඉඳන් 2020 පේපර් එක දක්වාම විවරණ 21ක් හොඳට නඩත්තු කරන්න. ෆස්ට් ෂයි එක්සෑම් එක ලියපු අය ඇති. ෆස්ට් ෂයි පේපර්ස් කරපු අය ඇති. ඒවා භාගයට කළා කරා. අනිත් එක තමයි විවරණය කරනකොට පේපර්ස් පොතක් බලලා කොපි කරන්න එපා. කොහේ හරි දින පේපර් එකක් බලලා කොපි කරන්න එපා. මොකද එතන තියෙන උත්තරේ ගන්න විදිය සම්බන්ධයෙන් විතරයි ඔයාලට. ආන්සර් එක ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් විතරයි. ඔයාලගේ පර්ෆෝමන්ස් එක වර්ධනය වීම සම්බන්ධයෙන් දක්ෂතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නැහැ. දක්ෂතාවය වැඩි වෙන්න කරන්න ඕන වැරදිච්ච ප්‍රශ්න ගන්න. ෂෝට් නෝට් එකක් ගහන්න. ඊට පස්සේ ප්‍රශ්න ටික කරන්න පේසෝ ටික ඔක්කොම. එතකොට ප්‍රවීණතාවය වර්ධනය වෙනවා. හැබැයි මේ පේපර් එකක් කරන්න අවම සතියක් විතර යයි එක පේපර් එකක් හොඳට කරන්න. දවසින් කරන්නත් පුළුවන්, පැයෙන් කරන්නත් පුළුවන්, පැය භාගයෙන් කරන්නත් පුළුවන්. නමුත් ඔයාලා එක විවරණයක් සතියක් අරන් කරොත් එහෙනම් ගොඩක් හොඳට විවරණේ කන්ටෙන්ට් එක හදන්න පුළුවන්. කෙමිස්ට්‍රි කියන්නේ මොන සබ්ජෙක්ට් එකද? කන්ටෙන්ට් බේස් සබ්ජෙක්ට් එකක් කරලා මතක තියාගන්න. එතකොට ආයාසයෙන් ඉනෝගනික්වත්, ඕගනික්වත්, ජෙනරල්වත් මොකුත් පාඩම් කරන්න ඕනේ නැහැ. ඒක මම ඔයාලට කියන්න ඕන. අනිත් එක තමයි අපේ ඉන්න දිස්ත්‍රික් 20 ඉන්නවා, දිස්ත්‍රික් 39 ඉන්නවා. ඒ වගේම එක්සෑම් එක තියරි ක්ලාස් එකෙත් මම දන්න විදිහට හැමෝම වගේ එක්සෑම් පාස්. මම උගන්වපු කවුරුත් එක්සෑම් ෆේල් වෙලා නැහැ. ඉගෙනු කෙනෙක් ෆේල් වෙලා නම් එක්කෝ එයා ක්ලාස් ආවිලා නැතුව ඇති, එක්කෝ එයා FI එකක් මොන හරි කරගෙන ඉන්නේ නැති. අන්න ඒ වගේ දේවල්ට මට සාධික වෙන්න බෑ. නමුත් මේ ක්‍රමේ හරි ප්‍රත්‍යක්ෂයි අද්දුටුවයි. මෙතන ඉන්න 60න් MCQ 10ට වඩා අඩු ළමයෙක් ඉන්නවා කියලා හිතන්න. එයා FI එකක් කරන්නේ නැත්තම් එයා වෙන නම් බලන් chat කරන නම් බලන් charter වැඩ කර ඉන්නේ නැති කෙනෙක් නම් එයා උත්සාහ කරන කෙනෙක් නම් එයා විවරණ ටික හරිය ලියනවා අඩුම ගාණ එයා කෙමිස්ට්‍රි වලට ගන්න පාස් එක C. ඇත්තම කතාවක් මේ කියන්නේ. ඔයාලා try කරලා බලන්න 2000 ඉඳන් අනිත් එක තමයි. දැන් මම 2021 ගේ සමහර ළමයින්ට මේක කරගෙන යනකොට සමහර ළමයින්ගේ ලකුණු ඇත්තටම වැඩි වෙලා තියෙනවා. එක ළමයෙක් හිටියා එයා මගේ ළඟට එනකොට කිව්වේ සර් මට කෙමිස්ට්‍රි පුළුවන් කියලා. හැබැයි එයා 2000 හරි 99 හරි පේපර් එකක් කරා 60න් තිබුණේ 20 ගාණක් තිබුණා. 60න් 20ක් 22ක් විතර තිබුණේ. නමුත් මේ මීට මාස කිහිපයකට කලින් එයා තව පේපර් එකක් කරලා බැලුවා 2011 12 වගේ. sorry 2010 9 10 වගේ. එයාට දෙන MCQ 60න් 44ක්. 60න් 44ක් කණා ලකුණු නෙවෙයි ඇබ්සොලියුට් ලකුණු. බලන්න ලකුණු සංඛ්‍යාව 20 ඉඳන් 19 18 ඉඳන් ලකුණු 20 ගාණකින් විතර වැඩි වෙලා. ඒත් ඔයාලටත් මම හිතනවා මේ process එක හොඳට අනුගමනය කරන්න කරොත් අනිවාර්යෙන් ගොඩ යනවා. හරි. අපි යන අපේ ප්‍රශ්නෙට අපි කතා කරන්නේ බහුව අවයවයක. බහුව අවයවයක කියන එකේ වචනේ තේරුම තමයි බොහෝ අවයව එකතු වෙලා හැදුන කෙනෙක්. මොනවාද? අපි තියර ළමයි පාඩම කරක අහගන්න බොහෝ අවයව එකිනෙක එකතු වෙලා හැදෙනවා කියන අදහසින් අපි කියනවා මොනවා කියලාද? බහුව අවයවික කියලා කියනවා. මොනවාද? බොහෝ අවයව. උදාහරණයක් ටිකක් කියන්නම්.
දන්වැලක තියෙන පුරුකක් වගේ තමයි බහුවයක තියෙන තනි අණුවක්. අපි ඒකට කියන නමක් ඒක අවයවිකය කියලා කියනවා. හරියට දන්වැලක තියෙන තනි පුරුකක් වගේ එකකට අපි කියන ඒක අවයවිකයක් කියලා කියනවා. දන්වැල නෙවෙයි හැබැයි. හොඳේ. පොඩි එක්සැම්පල් එකක් ගන්න. දන්වැලක තියෙන එක පුරුකක් හරියට දන්වැල දන්නවනේ වල බලු බඳින දන්වැල තියෙන මේකේ තියෙන එක පුරුකකට අපි කියන නමක් ඒක අවයවිකය කියනවා. ඒක අවයවිකය. ඉංග්‍රීසි වචනේ මොනෝම. මේ වගේ ඒවා ගොඩාක් එකතු වුණාම ගොඩක් කියන එකට ඉංග්‍රීසි වචන තමයි පොලි කියන එක. ඒතර මොනෝම එකතු වුණාම හැදෙනවා පොලිමර්. පැහැදිලිද කියන්නේ? එක්සැම්පල් එක මම අදින්නම් බලන්න. ඒතර බහුවයක සම්බන්ධයෙන් පුංචි අදහසක් ගන්න. දන්වැල කියන්නේ බහුවයක නෙවෙයි. හැබැයි මොනෝමර්ස් ගොඩක් එකතු වෙලා ඒක අවයවික ගොඩක් එකතු වෙලා අපි ඔය ප්‍රශ්නට question number මම දන්නේ 4 question number 4 අර එක පුරුක ඒක අවයවිකයක් කියලා අපි කියනවා. මොකද ඒකේ නම ඒක අවයවික. එක අවයවික. ඉංග්‍රීසි වචන තමයි මොනෝම. ඒක අවයවික. මේ වගේම ගොඩක් එකතු වුණා. මිලියන බිලියන ගාණක් එකතු වුණාම මේ වගේ මිලියන බිලියන ගාණක් එකතු වුණාම දිගට යනවා. මෙන්න මේකට අපි කියනවා බහු අවයවිකයක් කියලා කියනවා. බහු අවයවිකයක් කියලා කියනවා. ඒක අවයවික ගොඩාක් එකතු වෙලා හැදෙන බහු අවයවිකයක් කියලා අපි කියනවා පොලිමර් කියලා කියනවා. පොලිමර් කියලා කියනවා. හරි. ඔන්න සරල concept එක වලට තේරෙනවා ඇති ඒක අවයවික ගොඩාක් එකතු වෙලා මොනවා හැදෙනවද බහු අවයවිකයක් හැදෙනවා. නිකන් ඔයාලා තියෙන රියල් වර්ල්ඩ් එකේ උදාහරණයක් තමයි අර දන්වැලේ කේස් එක මට මතක් වුණා. හරියට එක පුරුකක් ඒක අවයවිකයක් වගේ ඒවයි ගොඩක් එකතු වෙලා හැදෙන දන්වැල නිකන් බහු අවයවිකයක් වගේ. බහුවයක් නෙවෙයි හොඳේ. පොඩි එක්සැම්පල් එකක්. හරි. ඊට පස්සේ මම මේකේ ස්ට්‍රක්චර්ස් කතා කරන්නේ නැතුව ඔන්න ඉස්ලාම් දෙන වලට ඩෙප්ත් එකට යන්න නැතුව සරලව අපිට පුළුවන් බහුවයක වර්ගීකරණය කරන්න. හරි මේක අපි කතා කරන්නේ කර්මාන්තර සායනේ. හරි. අපිට පුළුවන් බහුවයක වර්ගීකරණය කරන්න. කොහොමද බහුවයක වර්ගීකරණය කරන්නේ? හරි. අපිට පුළුවන් බහුවයක වර්ගීකරණය කරන්න අපිට බහුවයක වර්ගීකරණය කරන්න එක ඒගොල්ලොන්ගේ ඕජින් එක අනුව. ඕජින් එක කියන්නේ හැදෙන විදිහ අනුව. හරි. ඕජින් එක අනුව කියන්නේ හැදෙන විදිහ අනුව. නැත්නම් ඇතිවන ආකාරය. ඇතිවන ආකාරය. ඇතිවන ආකාරය. ඒතර බහුවයක වර්ග දෙකක් ඇත්තටම තියෙනවා මොනවාද? ඕජින් එක අනුව කොටස් දෙකයි තියෙනවා මොනවාද? ස්වභාවිකයි කෘත්‍රිම. අපි ඉංග්‍රීසියෙන් කියන man made කියනවා. මිනිහා හදපුවා. ඔයාලා සමහරක් වෙලාවට වාඩිලා ඉන්න ප්ලාස්ටික් පුටුවක් ගන්න ඒක බහුවයක. ඔයාලගේ පොතට ඉටි කවරයක් දාලා දුක බහුවයක. ඊට පස්සේ ඔයාලගේ රිජි ෆෝම් මනම් තිබිච්ච ඇති ඒවා බහුවයක. ඊට පස්සේ සමහරක් වෙලාවට ඔයාලා ඇඳන් ඉන්න ඇඳුම නයිලොන් වලින් හදලා තියෙන එක බහුවයක. ඔයාලා ඇඳන් ඉන්න පොලිස්ටර් රෙද්දක් නම් ඒකත් මොකද බහු අවයවිකයක්. කොටන් කියන්නේ බහුව කියන්නේ ඒක රෙදි වර්ගයක්. නමුත් පොලිතීන් ඊට පස්සේ ඔයාලා වාඩිලා ඉන්න පුටුවේ තියෙන ඊට පස්සේ PVC වගේ ඒවා අපි කියන බහු අවයවික කියලා කියනවා. ඒතර ස්වභාවිකව හැදෙන බහුවක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි බයොලොජි ළමයි දන්නවා ප්‍රෝටීන්. මම ලියන්නේ නැහැ බහුවීකරණය දල වශයෙන් මතක තියාගමු අපි කන්ටෙන්ට් එක ගන්න කලින් අත්‍යවශ්‍ය දේම ප්‍රෝටීන. අනිත් එක තමයි රබර්. ස්වභාවික බහුවක වර්ග කීයක් තියෙනවා? දෙකක් තියෙනවා. ප්‍රෝටීන සහ රබර්. කෘත්‍රිම මේ වගේ ඉස්සරහට නම එනවා පොලි කියලා. මම දෙකක් විතර එනවා පොලි එතිලීන්. පොලි එතිලීන්. අපි ඒක කෙටි කරලා වෙනවා PE කියලා. පොලි එතිලීන්. තව තියෙනවා පොලි ප්‍රොපිලීන්. පොලි එතිලීන්, පොලි ප්‍රොපිලීන්. ඔන්න ඔයගේ පොලි මුදලාලි හැබැයි බහුවයකයක් නෙමෙයි හොඳේ. පොලි සෝම කියන්නේ රයිබෝසෝම් ගොඩක් එකතු වෙලා හැදෙන එකක් මම හිතන්නේ ජීව විද්‍යාව කරනවා මම නිවැරදි කරන්න. පොලි කියලා කියන්නේ ගොඩක් එකතු වෙලා හැදෙනවා කියන අදහස. පොලි එතිලීන්, පොලි ප්‍රොපිලීන්, පොලි වයිනයිල් ක්ලෝරයිඩ්, පොලි එතිලීන්, පොලි ප්‍රොපිලීන්, පොලි වයිනයිල් ක්ලෝරයිඩ් වගේ කෘත්‍රිම මිනිහා විසින් තමන්ගේ පහසු සඳහා හදාගත්ත දේවල්. හරි. ඔන්න ඕජින් එක අනුව අපි වර්ගීකරණය කරා කොහොමද ස්වභාවිකයි කෘත්‍රිමයි කියලා. හරිද? ඊට පස්සේ ස්වභාවික සහ කෘත්‍රිම. ස්වභාවික උදාහරණ දෙක තමයි ප්‍රෝටීන සහ රබර්. ඔය පොලි මුදලාලි ගන්න බෑ හැබැයි පොලි තියෙන ඕනම එකක්. පොලි එතිලීන්, පොලි ප්‍රොපිලීන්, පොලි වයිනයිල් ක්ලෝරයිඩ්, පොලි එස්ටර් වගේ ඕනම එකක් අපිට ගන්න පුළුවන් මොනවාද කෘත්‍රිම බහු අවයවික ගොඩක් වෙලාවට ඒක ඉස්සරහින් වචනේ පොලි තියෙන. හැබැයි පොලි තියෙන හැම වචනේම අපි දන්නේ නැහැ.
ඔන්න හරි. ඊට පස්සේ ප්‍රතික්‍රියා ස්වභාවය. දෙවෙනි එක අපි ගන්නවා ප්‍රතික්‍රියා ස්වභාවය. ඕගනික හරි ජනප්‍රිය මාතෘකාවක්. මේ ඕගනික් අයිඩියන ඉන්ඩස්ට්‍රියල් ඕගනික් කෙමිස්ට්‍රි වලට. මොනවටද අයිති වෙන්නේ? ඉන්ඩස්ට්‍රියල් ඕගනික් කෙමිස්ට්‍රි වලට තමයි බහුවේක කියන එක සාමාන්‍යයෙන් වැටෙනවා ඉස්සරහට කෙමිස්ට්‍රි ඉගෙන ගත්තොත්. හරි. එතකොට අපි බහුවේක වර්ගීකරණය කරනවා. වර්ගීකරණය කරන ප්‍රතික්‍රියා ස්වභාවයන්. ප්‍රතික්‍රියා ස්වභාවයන්. ප්‍රතික්‍රියා ස්වභාවයන් අපි ඕගනික් වලදී කතා කරනවා. ප්‍රධාන ප්‍රතික්‍රියා ස්වභාවයන් දෙකක් තියෙනවා. ප්‍රධාන ප්‍රතික්‍රියා ස්වභාවයන් කීයක් තියෙනවා? එකක් තියෙනවා. හරි. අපි උදාහරණයක් ගමු. අර මම ඕගනික් කරනකොටත් මේ වගේ එකක් ගන්න ගත්තේ. AB වෙන වෙනම ඉන්නවා. AB එකතු වෙලා යනවා. වෙනමින් ඉන්න දෙන්නේ එකතු වෙලා යනවා. මෙන්න මේවට අපි කියනවා ආකලනය කියලා කියනවා. වෙන වෙනම ඉන්න දෙන්නෙක් හෝ කීප දෙනෙක් වෙන වෙනම ඉන්න ප්‍රතික්‍රියක දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් එකතු වෙලා යනවා අපි කියන ආකලනය කියලා කියනවා. ආකලනය. ආකලනයෙන් හැදෙන බහුවකට අපි නමක් කියන මොනවා කියලාද? ආකලන බහුවය කියලා කියනවා. ආකලන බහුවක කියලා කියනවා. ආකලනයෙන් හැදෙන බහුවක මොනවාද? ආකලන බහුවය. ඊට පස්සේ ඊළඟ එක තමයි හිතන්න A බීට් එක සෙට් වෙලා ඉන්නවා. A බීට් එක සෙට් වෙලා ඉන්නවා. C එනවා. A බීට් එක සෙට් වෙලා ඉඳි C ආපුවාම A C ට සෙට් වෙනවා. B යන්න එනවා. බලන්න කලින් සෙට් වෙලා හිටියේ කවුද? B. දැන් B රීප්ලේස් කරනවා කාගෙන්ද? C ගෙන්. එක්කෙනෙක් අයින් කරලා ඒ වෙනකොට තව කෙනෙක් සම්බන්ධ කරගන්නවා නම් ඒ වගේ වට අපි කියන මොන බහුවීකරණයද කියන්නේ? ආකලන බහුවීකරණය. හරිද? sorry. දෙන්නෙක් හෝ වැඩි ගාණක් එකතු වෙලා යනවා නම් අපි කියනවා ආකලන බහුවීකරණය. ඉන්න කෙනෙක් අයින් කරලා අලුත් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් ඒවට අපි කියන මොනවා කියලාද? ආදේශ. ආදේශ. වෙන වෙනම ඉන්න දෙන්නෙක් එකතු වෙලා යනවනේ ඒක ආකලනයක්. ඉන්න කෙනෙක් අයින් කරලා අලුත් කෙනෙක් සම්බන්ධ වෙනවනේ ඒක අපි කියන ආදේශයක් කියලා කියනවා. හරි. ආකලන ආදේශ. තව එකක් තියෙනවා සංගරණ. AC ත් එක්ක එකතු වෙලා AC හැදෙන ගම පොඩි කැලලක් අයින් වෙනවා. AC ත් එක්ක එකතු වෙලා AC ත් එක්ක එකතු වෙනවා. බහුවවීකරණ ඵලයත් එක්කම අතුරු ඵලයක් හැදෙනවා නම් ළමයි වලට මාව ඇහෙනවද? Guys, can you hear me? අහන්න. බහුවවීක ඵලයට අමතරව තව අතුරු ඵලයක් හැදෙනවා නම් අන්න ඒවට අපි නමක් කියනවා. මේ දෙන බහුවවීක. නේද නේද? බහුවවීක. හරි? අහගන්න. යම් කාණ්ඩ එකතු කරලා බහුව එකක් හදා ගන්නකොට අතුරු ඵලයක් අයින් වෙනවා නම් ගොඩක් කරලා අතුරු ඵලයක් විතර අයින් වෙන HCl හෝ ජලය. ජලය HCl වගේ අයින් වෙනවා නම් අන්න ඒකට අපි කියනවා නමක් මොනවා කියලාද? සංගණනය කියලා කියනවා. මොකද වචනේ? සංගණනය. මොකද ඒකේ නම? සංගණනය කියලා කියනවා. ඔන්න දල වශයෙන් වචන ටික දාගන්න එකක් තමයි හැදෙන ස්වභාවය අනුව ස්වභාවික කෘතිම කියලා වර්ගීකරණය කරනවා. අනිත් එක තමයි ප්‍රතික්‍රියා ස්වභාවය අනුව අපි ආකලන, ආදේශ, සංගණන කියලා වර්ගීකරණය කරනවා. සංගණනයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි බහුවවයකට අමතරව තව ඵලයක් හැදෙනවා. අතුරු ඵලයක් හැදෙනවා ජල HCl වගේ. අන්න ඒවට අපි නමක් කියන මොනවා කියලාද? සංගණන බහුවය කියලා කියනවා. සංගණන බහු අවයවික කියලා කියනවා. හරි? හරි. එකක් දාගන්න බහුවයක ඵලයට අමතරව අතුරු ඵල ලබා දෙන ජල HCl. BP කියන්නේ බයි ප්‍රොඩක්ට් කියන්නේ. බ්ලඩ් ප්‍රෙෂර් නෙවෙයි හොඳේ. හරි අහගන්න. එතකොට අපිට පුළුවන් බහුවයක වර්ගීකරණය කරන්න ප්‍රධානම අපිට හම්බෙන්නේ කොහොමද?
ආකලනයි සංගරණයි. ආකලනයි සංගරණයි. ප්‍රධාන වර්ග දෙකක් හම් වෙනවා ආකලනයි සංගරණයි. මේක කතා කරන ෆස්ට් ටයිම් නෙවෙයි. වාර 30කින් හෝ 50කින් පළවෙනි සැරේ විතරක් කියලා මතක තියාගන්න ඕන. ආකලන භාවික වර්ග දෙකයි. අපි බෙදා ගන්නවා ස්වභාවිකයි. ස්වභාවිකයි කෘතිමයි. ස්වභාවිකයි කෘතිමයි. 2001 කතා කරනවා. ස්වභාවිකයි කෘතිමයි. ස්වභාවික ඒවා දෙකට උදාහරණ තමයි ආයසරක් රබරුයි ප්‍රෝටීන්. රබරුයි රබර් විතරයි. කෘතිම ඒවට නම් අපිට පුළුවන් මෙහෙම කරන්න. මේ ඔක්කොම process එක ඉස්සරහට ගෙනලා දල වශයෙන් වලට දාගන්න. ඊට මෙතන අපි දාගන්න x කියලා. මෙතන දාගන්න x කියලා. හරි. x සමානයි h නම් අපි කියන මේකට පොලිතීන් කියනවා. x සමාන h නම් අපි කියන පොලිතීන් කියනවා. x සමාන CH3 නම් අපි කියන මේකට පොලිප්‍රොපිලීන් කියලා කියනවා. පොලිප්‍රොපිලීන් කියලා කියනවා. x සමාන Cl නම් අපි කියනවා PVC පොලිවයිනල් ක්ලෝරයිඩ් කියලා කියනවා. x සමානයි බෙන්සීන් වලයක් නම් අපි කියනවා පොලිස්ටයිරීන් කියලා කියනවා. රිජිෆෝම් කියන එක. අර මම කෘතිම ආකලනයව කීපයක් ලියුවා. මොනවාද? පොලිතීන් කියන්නේ CH2CH x වලට h එකක් ආවොත් අපි කියන පොලිතීන් කියනවා. x වලට CH එකක් ආවොත් කියන පොලිප්‍රොපිලීන් කියලා කියනවා. x වලට Cl එකක් ආවොත් අපි කියන PVC කියලා කියනවා. x වලට බෙන්සීන් වලයක් ආවොත් අපි කියනවා පොලිස්ටයිරීන් කියලා කියනවා. රිජිෆෝම් කියලා කියනවා. පොලිස්ටයිරීන් එකත් අපි කියනවා රිජිෆෝම් කියලා කියනවා. හරි. ඊට පස්සේ ඔන්න මම හිතනවා ටික දාගන්න ඇති කියලා. ඊළඟට අපි යනවා කෘතිම සංගරණය වලට. කෘතිම සංගරණ. හරි. කෘතිම සංගරණ. ඇයි සංගරණ කියලා කියන්නේ? සංගණනයක් කරපු නිසා නෑ. මේ බහුවයක සිද්ධාර්ථ ප්‍රතික්‍රියාවලදී බහුවවයවික ඵලයට අමතරව තව මොන ඵලයක් ලබා දෙනවද? අතුරු ඵලයක් ලබා දෙනවා ජලය HCl වගේ. ඒතර අග බහුවයක සංගරණය වගේ. හරි. පිටික හරියද පුතේ? තමයි පිටික හරිය. කෘතිම ආකරණ බහුවයක දැන් අපි කතා කරා පොලිතීන්, පොලිප්‍රොපිලීන්, PVC, polystyrene. අපිට තව දෙන විනාඩි 24යි මම කරමු. ඊළඟ එක තමයි හරි නේද ළමයි? මේක ලියාගත්තද හැමෝම? polythene, polypropylene, PVC, polystyrene අත rigiform. තමයි මේ ටික හරිද? අපි කතා කරේ කෘතිම ආකලන බහුවය කියන්නේ. මොනවාද මේ කෘතිම ආකලන බහුවය කියන්නේ? ඊළඟට අපි යනවා සංගරණ බහුවය කරා. සංගරණයවත් වර්ග දෙකක් තියෙනවා. ස්වභාවිකයි කෘතිමයි. ස්වභාවිකයි කෘතිමයි. ස්වභාවිකව ගොඩක් නෑ. සංගරණ ස්වභාවික භාගය තමයි රබර්. හරි ස්ට්‍රක්චර්ස් ගැන අපි පස්සේ කතා කරමු. just idea එක විතරයි. දැන් idea එක විතරක් කතා කරමු. කෘතිමේවා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රේඛීය අනිත් එක තමයි රේඛීය කියන්නේ කෙඳි හදන ඒවා. ඔය දැන් නයිලෝන් වගේ පොලිස්ටර් වගේ වුණා අපි කියන කෙඳි හදන ඒවා රේඛීය ඒවා. තව තියෙනවා 3D ඒවා ත්‍රිමාණීය ඒවා. රේඛීය ඒවා තියෙනවා ත්‍රිමාණීය ඒවා තියෙනවා. රේඛීයකට එන්නේ මොනවාද? පොලිඑමයිඩ්. පොලිඑමයිඩයි පොලිඑස්ටර්. පොලිඑමයිඩ සහ පොලිඑස්ටර්. පොලිඑමයිඩ සහ පොලිඑස්ටර්. හරි. පොලිඑමයිඩ සහ පොලිඑස්ටර් තමයි කෘතිම ඒවා. හරි. අපි කතා කරන්නේ බහුවයක සංගරණ බෙදාගත්ත අපි ස්වභාවිකයි කෘතිමයි කියලා. කෘතිම එකේ වර්ග දෙකක් තියෙනවා රේඛීය සහ ත්‍රිමාණීය විසිරුණු. රේඛීය ඒවා තමයි මොනවාද? පොලිඑමයිඩ සහ පොලිඑස්ටර්. ත්‍රිමාණීය විසිරුණු ඒවා තමයි මොනවාද? यूरिया फॉर्मैल्डिहाइड. यूरिया फॉर्मैल्डिहाइड නැත්නම් තව නමක් කියනවා බ්‍රේක් නෙවෙයි බේක්ලයිට්. යූරියා ෆෝමැල්ඩිහයිඩ් අතර කියන බේක්ලයිට් කියලා. තව එක්කෙනෙක් ඉන්නවා. වැරදුනා.
යූරියා ෆෝමැල්ඩිහයිඩ් වලට බේක්ලයිට් කියලා කියන්නේ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් වල අපි නමක් කියන බේක්ලයිට් කියනවා. මෙන්න මේ දෙක එකවර අහකට දාලා. වර්ග දෙකක් ඉන්නව මොනවාද? යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියලා කෙනෙක් ඉන්නවා. අනිත් එකලා තමයි ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් හේවත් බේක්ලයිට්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් මොනවාද? බේක්ලයිට්. අගන් එතකොට කෘතිමය වර්ග දෙකක් තියෙනවා. රේඛීය දෙක තමයි පොලිඑමයිඩයි පොලිඑස්ටරයි. ත්‍රිමාණයේ විසුරුණ ඒවා දෙක තමයි යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් ඒවත් බේක්ලයිට්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් ඒවත් බේක්ලයිට්. බලන්න ත්‍රිමාණයේ විසුරුණ දෙක යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් තව නමක් කියනවා මොකද්ද? බේක්ලයිට් කියලා කියනවා. මොකද්ද? බේක්ලයිට්. බ්‍රේක් නෙවෙයි බේක්ලයිට්. අය වගේම අපේ තියරි ක්ලාස් එකේ පස්සේ දිස්ත්‍රික් 20 ඉන්නවා 39 ඉන්නවා උගන්වපු ළමයිගේ මුල් රෑන්ක් මම හිතන්නේ 20 ඇතුළේ sorry මුල් රෑන්ක් වල 20 ඇතුළේ 4-5 දෙනෙක් ඉන්නවා අපේ සාමාන්‍යයෙන් ප්‍රතිශතය 100යි පාස් වෙච්ච එක ඒ වගේම මේකේ 125ක් 130ක් විතර ප්‍රමාණයක් මොනවාද වෙන්නේ සාමාන්‍යයෙන් කැම්පස් යන ඔක්කොම පාස් වෙලා හැබැයි දිගටම ක්ලාස් ආපු අය හොඳයි ඔයාලා අහලා බලන්න ක්ලාස් ආපු අයගෙන් දිගටම ආපු කාටවත් තමන්ගේ මොනවාට ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි රිසල්ට් ගන්න තියෙන්නේ. ඒ අර හැමෝටම රිසල්ට් එකක් තියෙනවා. හැබැයි තමනුත් ගෙදරදී වැඩ කරන්න ඕනේ. හරි. සමහර ළමයි ඉන්නවා කෙමිස්ට්‍රි පාස් අනිත් ඒවා නැහැ. ඔව්. එහෙනම් මට කවුරුත් කතා කරාව. ඒක ළමයි කියන බයෝ නැහැ. කෙමිස්ට්‍රි C හරි S හරි මම හිතන්නේ. ෆිසික්ස් උත් තියෙනවා. බයෝ නැහැ. එහෙම නැති වෙන්න බෑ හොඳේ. අපි 2021 try කරමු. ඉන්න බැච් එකේ හැමෝම කැම්පස් යන්න පුළුවන් වෙන කියලා වැඩ මානසික වැඩ කරමු හැමෝම. හරි. අන්න මම කතා කරා කෘතිමය මොනවාද රේඛීය ඒවා පොලිඑමයිඩයි පොලිඑස්ටරයි ත්‍රිමාණීය තමයි මොනවාද යූරියා ෆෝමැල්ඩිහයිඩ් ඒවත් බේක්ලයිට් දෙක තමයි ෆීනෝල් ෆෝමැල්ඩි යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් ඒවත් බේක්ලයිට් පටල ගන්න එපා කොහොමද ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් වලටම තව නමක් කියනවා බේක්ලයිට් කියලා බේක්ලයිට් හරි මේවා තියරි වලත් කරනවා හොඳේ දැන් අපි ප්‍රැක්ටිස් කරමු හරි අපි යන්න ඊළඟ එකට sorry දැන් බලන්න අපේ ප්‍රශ්නෙට ඕන තැනට අපි එනවනේ බහුවේග සම්බන්ධයෙන් පොඩි අදහසක් ගත්තා හැමෝම හොඳට ප්‍රැක්ටිස් කරන්න ෆස්ට් ටයිම් ඉගෙන ගන්නවා නම් එහෙම අපි තව සැරයක් මේවා ඉගෙන ගන්නවා පුළුවන් තරම් ටච් එකේ බලන්න අගන්න අපි බහුවේග වර්ගීකරණය කරනවා තාපයට දක්වන ගුණය අනුව වර්ගීකරණය කරනවා තාපයට දක්වන ගුණය අනුව වර්ග තුනක් තියෙනවා එකක් තමයි තාප ස්වීකාර අනිත් තමයි තාප ස්ථාපන මේ වගේ ටෙක්නික්ස් ඔක්කොම කියලා දෙනවා නමුත් දල වශයෙන්ම තාප ස්ථාපන අනිත් තමයි ගිනි ප්‍රතිරෝධ තාපයට දක්වන ගුණය අනුව පුතේ බහුවේග ප්‍රධාන වර්ග තුනක් ඉන්නවා මොනවාද? තාප ස්වීකාර්ය, තාප ස්ථාපන සහ ගිනි ප්‍රතිරෝධී කියලා වර්ග කීයක් ඉන්නවද? තුනක් ඉන්නවා. මේ තාප ස්වීකාර්ය වගේ තියෙන වැඩේ තමයි ඔයාලා ගෙදරදී මේ වගේ වැඩක් කරනකොට පොලිතීන් shopping bag එකක් ගෙනහිල්ලා ගින්නරට දාන්න. දාපුවම හැඩේ මොනවද වෙන්නේ? වෙනස් වෙනවා. shopping bag එක වගේ තියෙන්නේ නේද? ඔක ගුලිය වගේ හැදෙනවනේ. ආයෙසරක් ඔක එළියට ගන්න. ඒතර ඔන්න ආයෙ ගල් වෙනවා. ආයෙ උඩට දාන්න. ආයෙ හැඩේ වෙනස් වෙනවා. මේගොල්ලන්ගේ පුළුවන් තාපය හමුවේ නැවත මොනවද වෙන්නේ හැඩය වෙනස් වෙනවා. නැත්නම් තාපය හමුවේ හැඩය නැවත වෙනස් වෙනවා. තාපය හමුවේ හැඩය නැවත වෙනස් කරන්න පුළුවන්. පොලිතීන් එකක් රිජිෆෝම් එකක් ලිපට දාලා බලන්න. නැත්නම් වලට පුළුවන් ඔය බහුවේග වලින් තමයි හදන්නේ නයිලොන් සාරි එදරතන සාරයක් හිමිට ගිහින් දාන්න බෑ අම්මට වෙන්නේ නැති වෙන්නේ. ඒක හැඩේ වෙනස් වෙනවා. තාප ස්වීකාරය නිසා. ඒක පාරක් ගන්න දාන්න. සාරි දාන්න විතර හැඩේ වෙනස් වෙනවා. ආයසරක් එළියට දාන්න ආය දාන්න ආය හැඩේ වෙනස් වෙනවා. එන්නේ හැඩේ මොනවද වෙන්නේ? නැවත මොනවද වෙන්නේ හැඩය වෙනස් වීමක් සිදු වෙනවා නම් තාප ස්වීකාර්ය බහුවය කියලා කියනවා. හරි. තාප ස්ථාපන බහුවය තාප ස්වීකාරයකට මම උදාහරණ කියන්නේ නැහැ හොඳේ. තාප ස්ථාපන බහුවය කියලා කියන්නේ
තාපය හමුවේ හැඩය වෙනස් කරන්න බැරි ඒවා. තාපය හමුවේ හැඩය වෙනස් කරන්න බැරි ඒවාට අපි කියන මොනවද කියලා තාප ස්ථාපන බහුවය කියලා කියනවා. තාපය හමුවේ හැඩය වෙනස් කරන්න බැරි ඒවාට අපි කියන මොනවද කියලා තාප ස්ථාපන බහුවය කියලා කියනවා. ඒ කියන්නේ එන්ජින් එකේ වගේ තියෙන කොටස් ගොඩක් රත් වෙනවනේ, ගොඩක් හීට් වෙනවනේ. ඒ වගේ අපි හදන්නේ මොනවාගේද? තාප ස්ථාපන බහුවයක වලින්. මොනවාගේද හදන්නේ? තාප ස්ථාපන බහුවයක වලින්. වර්ග දෙකයි ඉන්නේ. ඔයාලට මතක තියාගන්න ලේසි. මොනවාද වර්ග දෙක? මොනවාද? බේක් ලයිට්. බ්‍රේක් නෙවෙයි හොදේ. බේක් ලයිට් එක අපි කියන මේකට ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. formaldehyde phenol formaldehyde और bakelite अंदर लगाई पुराने यूरिया formaldehyde वर्ग देखा है अनेक मतलब क्या करना पुराने ताप स्थापन बहुएक देखा कि न पुराने bakelite और phenol formaldehyde अंदर यूरिया formaldehyde bakelite और phenol formaldehyde इस बात से मतलब formaldehyde यूरिया formaldehyde ගිනි ප්‍රතිරෝධයකට උදාහරණයක් තියෙනවා ඒක මතක තියාගන්න ටෙෆ්ලෝන් පාඩම ලස්සනට අපි කරමු එතෙක් මේ ටික මතක තියාගන්න තාප ස්ථාපනය වල එක තමයි බේක්ලයිට් සහ යූරියා ෆෝමැල්ඩිහයිඩ් බේක්ලයිට් වලට අපි තව නමක් කියනවා ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් මේ දෙකම එකක් හොඳේ ගිනි ප්‍රතිරෝධයක තමයි ටෙෆ්ලෝන් ඔයාලා දන්නවා අයන් එකේ ඉස්සර නම් ගෙදර අයන් එකේ යට හොඳට උනා දෙන ගෙදර තියෙන රෙදි ටික පිච්චිලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි දැන් අලුතෙන් එන අයන් වල මොනවද කියන්නේ ටෙෆ්ලෝන් ඇතුළු සර පිට පැත්තෙන් ගාලා තියෙන නිසා මොකද නොවල් වල ගොඩේ දිනවා ඒ වගේම ඉහළ ගිනි ප්‍රතිරෝධී බවක් තියෙනවා. හැබැයි තාප සුවිකාර්යය හොඳේ. ඒකත් පොඩ්ඩක් හයිලයිට් කරමු 2019 විතර අහලා තියෙනවා මේ ගිනි ප්‍රතිරෝධ උනාට මෙයා තාප සුවිකාර්යයි. තාප සුවිකාර්යයි ගිනි ප්‍රතිරෝධ ලක්ෂණ වෙන තව PVC තියාගන්න. PVC පොලිවයිරල් ක්ලෝරයිඩ් ගිනි ප්‍රතිරෝධ කාඩ් බලන්න පොලිතීන් කැලක් ලිපට දාලා බලන්න. දැන් ඔන්න අද පාලේ වැඩේ කරලා බලන්න පොලිතීන් කැලක් ලිපට දාපුවම ගිනි ගන්න. PVC බට කැලක් දාපුවම ඇත්තටම ගිනි ගන්න නැහැ. හැඩය වෙනස් වෙනවා. ඔන්න අපි තාපජ ගුණ අණු වර්ගීකරණය කරා පුතේ. තාප ස්වීකාර්ය, තාප ස්ථාපන සහ ගිනි ප්‍රතිරෝධය කියලා වර්ග තුනක් වෙන් කරා. තාප ස්වීකාර්ය කියන්නේ තාපය හැම හැඩය වෙනස් වෙනවා අපිට තාප ස්වීකාර්ය භව එක. තාප ස්ථාපන කියලා කියන්නේ තාපය හැම හැඩය වෙනස් නොවන ඒවා. තාපය හැමුවේ නැවත නැවත හැඩය වෙනස් නොවන ඒවා අපිට තාප ස්ථාපන බහුවය කියලා thermostatic polymers. මම වචනේ thermostatics. තාපය හැමුවේ හැඩය වෙනස් නොවන. තාපය හැමුවේ හැඩය වෙනස් නොවන. ඊළඟ එක තමයි ගිනි ප්‍රතිරෝධී. මේගොල්ලෝගේ තියෙන ලක්ෂණය මොකද්ද? තාප සුවිකාර්යයි හැබැයි ගිනි ගන්න නැහැ. තාප සුවිකාර්ය හැබැයි ගිනි ගන්න නැහැ. හරි. ඔන්න අපි බහුව ගැන කතා කරා. පුතේ ඒකට මොකද්ද උත්තරේ එන්නේ එහෙනම්? ඔන්න මම තියරි ටික ඔක්කොම කියලා දීලා ප්‍රශ්න අහනවා ඔයාලගේ. මොකද්ද උත්තරේ එන්නේ? පහත සඳහන් ඒවායින් තාප ස්ථාපන බහුව එකක් වන්නේ මොකද්ද? තාප ස්ථාපන බහුව එක. මොනවාද? යූරියා formaldehyde. මට උත්තරේ 4 දෙනෙක් විතර දුන්නා ඕන දැන් අනිත් අර ඒකට උත්තර දෙන්න පුළුවන්. තාප ස්ථාපන ඒවා දෙකයි. අහගන්න තාප ස්ථාපන භාවික දෙක බේක්ලයිට් සහ යූරියා formaldehyde. ගිනි ප්‍රතිරෝධී PVC සහ ටෙෆ්ලෝන්. ඒ හරියට ඔක්කොම තාප ස්වීකාර්යයි. ඒ හරියට ඔක්කොම තාප ස්වීකාර්යයි. අපි ඊළඟ ප්‍රශ්න. දෙකට ආන්සර් එක එන්නේ කීයද? ආන්සර් එක එන්නේ උත්තර අංක 4. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට වායුමය අවස්ථාවේදී ද්වි පරමාණු පණුවක් සෑදීමට හැකි වන්නේ කියලා අහන්නේ. වායුමය අවස්ථාවේදී ද්වි පරමාණුයක් හදන්න පුළුවන් කියන එකට මේකට උත්තර ගන්න මෙතඩ්ස් දෙකක් තියෙනවා. මෙතඩ්ස් දෙකක් තියෙනවා. හරි මේකට උත්තරේ ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් පුළුවන් අනිත් එක තමයි උදාහරණ මේ දෙකෙන් බුදුහාමුදුරන්ගේ
ධර්ම දේශනාවල සූත්‍ර පිටකයේ ඉදිරි ගොඩක් ඒවා අරගෙන දෙන උදාහරණ ආශ්‍රිත ක්‍රමවේදය අරන් තියෙන්නේ. හැම එකක්ම පැහැදිලි කරන්න ගොඩාක් ගැඹුරු සංකල්ප පැහැදිලි කරන්න අරන් දෙන එක්සැම්පල් මෙතඩ් එක තමයි අරන් තියෙන්නේ. තල වපුරන මුං ගන්න බෑ උදාහරණ මම වලට කියලා තියෙනවා. බලන්න එතකොට දැන් මේකේ තියෙන මූලද්‍රව්‍ය ටික අපි බලාගෙන යමු. නියෝන් ඉන්නවා, සින්ක් ඉන්නවා, නියෝන් ඉන්නවා, සින්ක් ඉන්නවා, සෝඩියම් ඉන්නවා, කැල්සියම් ඉන්නවා, ආගන් ඉන්නවා. හරි. නියෝන් 18 වෙනි කාණ්ඩේ NS2 NP6 වියුග්ම ඉලෙක්ට්‍රෝන එකක්වත් නැති නිසා යාට බන්ධන හදන්න බෑ. හරි. සින්ක් වල වින්‍යාසය ඉන්න වල ලියලා බලන්න අවසානයේ 4s2 3d10 වියුග්ම ඉලෙක්ට්‍රෝන නැහැ. කැල්සියම් වල වින්‍යාසය ඉන්නේ 4s2 අගට එන්නේ. ආගන් වල එන්නේ 3s2 3p6. බලන්න මේ කිසිම එකක මොන ඉලෙක්ට්‍රෝන නැද්ද? වියුග්ම ඉලෙක්ට්‍රෝන නැහැ. වියුග්ම ඉලෙක්ට්‍රෝන නැහැ. ඇයි බන්ධන හදන්නේ? තනියෙන් ඉන්න බැරිය. දැන් ඔයාලා දන්නවා බන්ධන හදපු කවුරු හරි මීහරකෙක් හරි මීහරකයක් දෙහරි පිට බලන්න පුළුවන්. ඇත්තට මෙයාට මොන ලක්ෂණ තියෙන්නේ? ඒ කියන්නේ තනියෙන් ඉන්න බැරි ලක්ෂණ තමයි තියෙන්නේ. බන්ධන හදපු ඕනම මීහරකෙක් කියලා මම මනුස්සයෙක් කිව්ව නෙවෙයි. බන්ධන හදපු කෙනෙක් අරන් බැලුවොත් එහෙම එයාට තනියෙන් ඉන්න බැරි ලක්ෂණයක් තියෙනවා. දැන් මේ බලන්න නියෝන් ගත්තොත් එයාට තනියෙන් ඉන්න පුළුවන් 18 වෙනි කාණ්ඩේ. සින් ගත්තොත් එහෙම එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන සියල්ලම පිරিলা. ඊට පස්සේ කැල්සියම් ගේ මොනවාද දෙන අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම ඉන්නවා. ඊට පස්සේ ආගන් ගත්තත් එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන පිරিলা. හැබැයි මේ සෝඩියම් වල බලන්න එයාගේ 3s1 3s1 කියන්නේ අන්න එයාගේ මොන ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවද? වියුග්ම ඉලෙක්ට්‍රෝන එකක් ඉන්නවා. වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන කෙනෙකුට පුළුවන් වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනකොට පුළුවන් ඒ જાතියම දෙන්නේ කවුල තියාගන්න. සෝඩියම් පරමාණු දෙකක් ගහනවා හවුල් යොසුම සෝඩියම් ඔයා එන්න මාක් දෙන්න. ඔයාගේ වින්‍යාසය NS1 මගේ වින්‍යාසය NS1. හැබැයි පුතේ මේක වෙන්නේ වායුමය අවස්ථාවේ විතරයි. හරි. ඔයාගේ දෙක ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා මගේ දෙක ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. අපි දෙන්නම ওই ඉලෙක්ට්‍රෝන දෙක හවුල තියාගෙන මේ සෝඩියම් පරමාණු දෙක අතර බන්ධනයක් හදාගන්න. සෝඩියම් පරමාණු දෙක අතර බන්ධනයක් හදාගමු. වායුමය අවස්ථාවේදී සෝඩියම් පරමාණු දෙකක් අතර බන්ධන හදාගෙන එයාට පුළුවන් Na2 ගෑස් ඉදිරියට ඉන්න පුළුවන්. මොන අවස්ථාවේද මේ ගැසියස් ෆේස් එකේදී? මොන අවස්ථාවේදී විතරද? වායුමය අවස්ථාවේදී විතරයි. හරි මේක අහලා දෙනවා 2001 න් අපිට අහුවේ මේ ප්‍රශ්නේ. ඔන්න ඒකට උදාහරණයක් සෝරි. අපි පළවෙනි මෙතඩ් එක ගත්තා ඉලෙක්ට්‍රෝන වින්‍යාස රණු ගත්තාම පුතේ පේනවා ඉතින් නියෝන් වල අෂ්ටකය සම්පූර්ණයි. සින්ක් වල ඔක්කොම ඉලෙක්ට්‍රෝන පිරලා 4s2 3d10. ඊට පස්සේ කැල්සියම් වල 4s2 ඉලෙක්ට්‍රෝන යුගල් වෙලා ස්ථායි ආගන වල 3s2 3p6 ඔක්කොම ඉලෙක්ට්‍රෝන ටික පිරලා. හැබැයි සෝඩියම් ගේ විතරක් උඩ ඉලෙක්ට්‍රෝන ඉන්නවද? වියුග්ම ඉලෙක්ට්‍රෝන. වියුග්ම ඉලෙක්ට්‍රෝන නිසා ඒ જાති දෙන්නෙක් එකතු වෙලා ඉලෙක්ට්‍රෝන දෙක හවුල තියාගෙන සෝඩියම් පරමාණු දෙක අතර වායුමය අවස්ථාවේදී බන්ධනයක් හදන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි අන්න ඒකට උත්තරේ ගන්න විදිය. ඊළඟ ක්‍රමය තමයි උදාහරණ ආශ්‍රිත ක්‍රමය. උදාහරණ ආශ්‍රිත ක්‍රමය අනිවාර්යෙන්ම ලස්සන විවරණයක් හදාගන්න මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්. උදාහරණ ආශ්‍රිත ක්‍රම. ඔයාලා යන්න කාණ්ඩවලට. පළවෙනි කාණ්ඩේ ඉන්නවා අහන්නේ ද්වි පරමාණුකයක් කියන අහන්නේ. ද්වි පරමාණුක අණුවක් කියන්නේ එයාගෙම දෙන්නෙක් එකතු වෙලා ඉන්නවා කියන එක. පළවෙනි කාණ්ඩේ ඉන්නවා කවුද? H2. දෙවෙනි කාණ්ඩේ නෑ, 13 වෙනි කාණ්ඩේ නෑ, 14 වෙනි කාණ්ඩේ නෑ, 15 වෙනි කාණ්ඩේ ඉන්නවා කවුද? N2. 16 වෙනි කාණ්ඩේ ඉන්නවා කවුද? O2. 17 වෙනි කාණ්ඩේ ඉන්නවා F2Cl2 වගේ අය. F2Cl2 වගේ අය. ඒත් බලන්න හයිඩ්‍රජන් ඉන්න කාණ්ඩේ වින්‍යාසය පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS1. අන්න ඒවට ද්වි පරමාණු විදිහට ඉන්න පුළුවන්. හයිඩ්‍රජන් ඉන්න එකේ NS2NP3. ඒකේ වියුග්ම ඉලෙක්ට්‍රෝන ඒත් ඉන්නවා නැත්නම් NS2NP3 දින අයට ද්වි පරමාණු විදිහට ඉන්න පුළුවන්. ඔක්සිජන් වල NS2NP එයාගේ NS2NP ඔන්න ඔය විදිහට ඉන්න පුළුවන්. අග NS1 වින්‍යාස තියෙන අයට ද්වි පරමාණු විදිහට හදන්න පුළුවන්. NS2NP3 තියෙන අයට ඒ ද්වි පරමාණු විදිහට හදන්න පුළුවන්. NS2NP4 තියෙන අයට ඒ ද්වි පරමාණු විදිහට හදන්න පුළුවන්. NS2NP5 තියෙන අයට ඒ ද්වි පරමාණු විදිහට හදන්න පුළුවන්. දැන් බලාගෙන යන උත්තර දෙන වින්‍යාස වලින් සෝඩියම්ගේ වින්‍යාසය විතරක් මොකද NS1 නිසා උත්තරේ ගන්න පුළුවන් කාවද? NS1 වින්‍යාසය ෆලෝ කරන්නේ කවුද? සෝඩියම්. ඒ නිසා උත්තරේ එන්නේ 5ට
3 පහට එන්න උත්තරයක් දුන්නා මම ගන්න ක්‍රම දෙකක් ඔයාලට කියලා. අපි යන්න ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 6 තව විනාඩි 6ක් විතර දෙමු. හරි. මොකද්ද ළමයි සංයුජතාවය කියන්නේ? සංයුජතාවය. මොකක්ද සංයුජතාවය කියලා කියන්නේ? රබරට සෙට් වල ඉලෙක්ට්‍රෝන ගන්න. මේක තමයි අලුත් අර්ථයක් කියනවා. රබාරට ඒ හොඳ රබරට. ඒ කියන්නේ රසායනික බන්ධනයක් හදන්න දෙන හෝ ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තමයි සංයුජතාවය කියලා. මගෙන් රසායනික බන්ධන ඉගෙන ගත්ත ළමයි ඉන්නවනම් ඔයාලා දන්නවා ඇති අණුවල ව්‍යුහ අඳින්න අපි ලුයිස් වාදයේ දාන්න තුන්වෙනි ක්‍රමය තමයි සංයුජතාවය. මොකද සංයුජතාවය කියන්නේ රසායනික බන්ධනයක් හදන්න දෙන ඉලෙක්ට්‍රෝන ගාන කියන එක. හරි. මෙතන බලන්න HCl කියන්නේ. මෙතන බන්ධන එකයි. මෙයාගේ සම් අපි කියන එකක් කියනවා. මෙයාගේ සම් කියන එකයි. රසායනික බන්ධන ඉලෙක්ට්‍රෝන එකක් දීලා තියෙනවා. බලන්න කාබන් ඩයොක්සයිඩ් කියනවා. මෙයා බන්ධන දෙකක් හදනවා. ඒ නිසා මෙයාගේ සම් කීයද 2යි. සංයුජතාවය 2යි ඔප්ෂන් එක. මෙයාගේ සම් කීයද? එයා සංයුජතාවය 7යි. එහෙනම් මොකද සංයුජතාවය කියන්නේ? යම් ප්‍රභේදයක් යම් මූලද්‍රව්‍යයක් රසායනික බන්ධන හදන්න දෙන හෝ ගන්න ඉලෙක්ට්‍රෝන සංකරණය සංයුජතාවය කියලා කියනවා. සංයුජතාවය කියලා කියනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙන අය අපි ඉලෙක්ට්‍රෝන දෙන අය ගැන බලමු. ඉලෙක්ට්‍රෝන ඩොනේට් කරන අය කවුද ඉලෙක්ට්‍රෝන දෙන්නේ? බොහෝ දුරට අපිට ඉලෙක්ට්‍රෝන දෙන අය හම්බෙන්නේ ලෝහ. උදාහරණයක් පළවෙනි කාණ්ඩේ ලෝහ. එකේ ලෝහ නැත්නම් එක ලෝහ. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන එකක් දෙන නිසා එයාලගේ සංඛ්‍යාව දෙකයි. දෙවෙනි කාණ්ඩේ ලෝහ දෙකේ අය නැත්නම් දෙවෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන දෙකක් දෙන නිසා ඒගොල්ලෝ සමත්තාවේ දෙකයි. ඒක තමයි 13 වෙනි කාණ්ඩේ නැත්නම් තුන්වෙනි කාණ්ඩේ නැත්නම් 13 වෙනි කාණ්ඩේ. තුනේ නැත්නම් 13 ඒගොල්ලෝ බඳුන හදන ඉලෙක්ට්‍රෝන සාමාන්‍යයෙන් කියනවා 3ක් වෙනවා. හරි. ඊට පස්සේ 4 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන දෙන්නෙත් නැහැ ගන්නෙත්. හරි. පළවෙනි දෙවෙනි තුන්වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන දෙනකොට 4 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන හවුල තියාගන්න. ඉලෙක්ට්‍රෝන හවුල තියාගන්න. සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන 4ක් හවුල තියාගන්න නිසා එයාලගේ සංයුජතාවය කියද 4. ඔන්න දැන් අපි ඉලෙක්ට්‍රෝන දෙන කාණ්ඩ තුනක් ගැන කතා කරා. පළවෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන එකක් දෙනවා. දෙවෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. 13 වෙනි කාණ්ඩේ නැත්නම් තුන්වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන තුනක් දෙනවා. 14 වෙනි කාණ්ඩේ රසායනික බන්ධන හදන ඉලෙක්ට්‍රෝන 4ක් හවුල තියාගන්න නිසා පළවෙනි කාණ්ඩේ චපල සංයුජතාව නැහැ. එක තමයි තියෙන්නේ. දෙවෙනි කාණ්ඩේ චපල සංයුජතාව නැහැ. වෙනස් වෙන ඒවා සංයුජතාව දෙක තියෙනවා. 13 වෙනි කාණ්ඩේ වෙනස් වෙන සංයුජතාව නැහැ. තුන විතරයි තියෙන්නේ. 14 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 4ක් හවුල තියාගන්න නිසා ඒ සංයුජතාවයේ තියෙන්නේ 4 තියෙන්නේ. හැබැයි 15 වෙනි කාණ්ඩයෙන් එහාට ඊට වඩා බේස් එක වෙනස් වෙනවා. බලන්න 15 16 17 කාණ්ඩ මේගොල්ලොන්ගේ හීනේ 18 වෙනි කාණ්ඩය වගේ වෙනවා 17 වෙනි කාණ්ඩේ වින්‍යාසය NS25 ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන 7ක් පිට කරනවට වඩා පුතේ වැඩිපුරම කැමති ඉලෙක්ට්‍රෝන එකක් ලබා ගන්න. ඒ නිසා 17 වෙනි කාණ්ඩය අනිවාර්ය සංයුජතාවයේ දෙකයි අෂ්ටකයේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන එකයි ඕන. 16 වෙනි කාණ්ඩේ NS24 අෂ්ටකයේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන දෙකයි ගන්න අනිවාර්ය සංයුජතාවයේ දෙකයි. 15 වෙනි කාණ්ඩේ අනිවාර්ය සංයුජතාවය 8ක් වැඩි ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕන? ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕන? 17 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන එකක් ගන්න ඕන. 16 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඕන. 15 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන තුනක් ගන්න ඕන. නිසා මේ කාණ්ඩ තුනේ අනිවාර්ය සංයුජතාවය. ඊළඟ සංයුජතාවය තමයි හැමෝගෙම හීනේ අෂ්ටකයේ සම්පූර්ණ කරගන්න නම් ඉලෙක්ට්‍රෝන 3ක් කරන් 15 වෙනි කාණ්ඩයට පුළුවන් 5යි 3යි 8ක් කරගන්න අෂ්ටකය. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 5ම අයින් කරනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන අවසාන ශක්ති මට්ටමේ ඒක අයින් කරනවා. නිසා ප්‍රධානම සංයුත්තය 3. ඊළඟට කියන 5. මෙයාගේ ප්‍රධානම සංයුත්තය 2. අෂ්ටකයේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඕන. එහෙම තේ ඉලෙක්ට්‍රෝන කීයක් අයින් කරන්න ඕන? 6ක් අයින් කරනවා 16 වෙනි කාණ්ඩය. ඒගොල්ලෝ අනිවාර්ය සංයුත්තයකද 6. එහෙම නැතුම් එයාට පුළුවන් මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් අයින් කරන්න පුළුවන්. නිසා පළවෙනි සංයුත්තය 2, දෙවෙනි එක 6, තුන්වෙනි සංයුත්තය තමයි 4. අවසාන උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අයින් කරන්න පුළුවන්. හැබැයි ඒක ස්ථායි නැහැ. සහගත 16 වෙනි කාණ්ඩේ සංයුත්තය 3ක් තියෙනවා. දෙකේ සංයුත්තය 7, 6 සංයුත්තය සහ 4. වැඩිපුරම පෙන්වන්නේ 2. හේතුව ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තාම මොනවා සම්පූර්ණ සාද අෂ්ටකය
සම්පූර්ණ වෙන නිසා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 6ම අයින් කරලා අෂ්ටකය සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අවසාන උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 අයින් කරන්න පුළුවන්. නමුත් වැඩිපුරම සුලභ සංයුත්තය මෙයා, ඊළඟට මෙයා, අඩුම මෙයා. 17 වෙනි කාණ්ඩයගේ සංයුතාල 1 තියෙනවා. එහෙම නැත්නම් සංයුතාල 7 තියෙනවා. 1 තියෙනවා 7 තියෙනවා. එක්ක එකක් අරන් අෂ්ටකය සම්පූර්ණ කරගන්නවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 7ක් පිට කරලා සංයුතාල 7 අෂ්ටකය සම්පූර්ණ කරගන්නවා. ඊට අමතරව තව 3 5 සංයුතාල 3 5 සංයුතාල තියෙනවා. ඒතර ඔයගොල්ලෝ උත්තරේ එන්න ඕන. NS23 කියන්නේ කීවෙනි කාණ්ඩයද පුතේ? 15 වෙනි කාණ්ඩය. එයාට අනිවාර්යෙන් තියෙන සංයුතා දෙක තමයි 3යි 5යි. අනිවාර්යෙන් තියෙන සංයුතා දෙක තමයි කීයද? 3යි 5යි. මම ප්ලෑන් කරපු විදියට වැඩේ කරා. මම හිතන්නේ 2000 පේපර් එකේ අපි ප්‍රශ්න 6ක් කතා කරා. ඔය ප්‍රශ්න වල පළවෙනි පේපර් එක ටිකක් හිමීට කරයි. ඊට පස්සේ අපිට වේගයෙන් කරන්න පුළුවන්. හරි.